ස්වාමින් වහන්සේට ප්‍රශංස වේවා. නැවතත් අපට වචනය තුලින් ශක්තියක් ඒ වගේ වචනය තුලින් අපට ලැබෙන උපදෙස් අපි පිළිගමු. අපගේ ජීවිත අපි ගොඩනගාගෙන සිටින්නට ඕන දිනපතා උන්වහන්සේ ඉගැන්වීම් වලින් කවදාවත් අපිට ඈත් වෙන්නට බෑ. දිනපතා අපි ඉගෙන ගන්න අපි තවත් වර්ධනය වෙනවා. යේසුස් වහන්සේ මේ ආකාරව මේ සභාවට කතා කළා. ඉලිදරව් පොතට අපි හරවමු 3 වෙනි පරිච්ඡේදයට. ඉලිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදයට හරවා අපි කියවමු 19 සහ 20 වෙනි පද. මම ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කොට දඬුවම් කරමි. එබැවින් නුඹ ජීවිතව සිට පක්ෂත්තාප වෙයන්න. මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට ඇතුල්ව ඔහු සමග කෑම කන්නෙමි. ඔහුද මා සමග කන්නේය. උන්වහන්සේ කියන්නේ මම ප්‍රේම කරන්නන්ට මම තරවටු කරනවායි කියලා. නමුත් අපි තා ඉක්මනින් දොරටු වහ ගන්නවා. ස්වාමිනී එන්න එපා ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේට. අපි දොර වහ ගන්නවා. ස්වාමිනී මට අවශ්‍යතාවයක් නැහැ තරවටුව. ස්වාමීන් වහන්සේ මට කැමති නැහැ තරවටුව. ස්වාමිනී උන්වහන්සේ දොරටුවෙන් පිට සිටගෙන තට්ටු කරමින් සිටින්නේ. අපි උන්වහන්සේගේ හඬ අසපුවාම උන්වහන්සේගේ තරවටුවේ හඬ අසපුවාම අපි ඉක්මනටම දොර වහ ගන්නවා. ස්වාමිනී එපා පැතුල් වෙන්න එපා ස්වාමිනී. මට කැමති නැහැ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ ජීවිතේට පැමිණෙන්න ඕනේ කියලා. මට කතා කරන්න අවශ්‍ය නැහැ ස්වාමිනී ඔබ වහන්සේ. මගේ ජීවිතේ මම ගෙනියන්නම් මගේ කැමැත්තේ ප්‍රකාරයට. නමුත් අපි විවෘත වෙන්නට ඕන. ස්වාමීන් වහන්සේ කියන්නේ මට කැමති ඔබ සමග සහභාගීකම් පවත්වන්න. ස්වාමීන් වහන්සේ තරවටු වචනය සමග උන්වහන්සේගේ ඉන්නේ සහභාගීකම. උන්වහන්සේට කැමති අප සමග සහභාගී වී අපට උපදෙස් දෙන්නට උන්වහන්සේ බලා සිටින්නේ. ඉතින් අපි දොර වසා ගන්නට අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේට අපි ආරාධනා කරමු. ස්වාමිනී නිතරම මම තරවටුව ආරාධනා කරනවා. ස්වාමිනී මගේ ජීවිතේ වෙනස් වීම මම පිළිගන්නවා. ස්වාමී මගේ ජීවිතේ වෙනසක් ඇති වෙන්නට අවශ්‍යයි කියලා මම පිළිගන්නවා. දොර වසා ගන්න එපා. බය වෙන්න එපා. දෙවියන් වහන්සේට කිසි කලක. දෙවියන් වහන්සේ අපට බොහෝසේ ප්‍රේම කරනවා. අපි ගිය සතියේ ආරම්භ කළ යම් පාඩමක් මම විශ්වාස කරන මේ සතිය අපිට ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. පෞද්ගලික උපදෙස් ලබා ගැනීමේ කාලවල්. පෞද්ගලික උපදෙස් ලබා ගැනීමේ කාලවල්. මට කැමති හිතෝපදේශයේ යම් පද කීපයක් ඔබට පෙන්වන්න. හිතෝපදේශයට අපි හරවමු 15 වෙනි පරිච්ඡේදයට හරවා අපි ඉස්සෙල්ලා බලමු. මට පැහැදිලි කරලා දෙන්න කැමති පෞද්ගලික උපදෙස් ඔබ නොලබා සිටින්නට එපයි කියලා නොවේ මම අදහස් කරන්නේ ඔබට. නමුත් පොදුවේ සහ පෞද්ගලිකව ඔබට ලැබෙන උපදෙස් එක වෙන්නට ඕන. වෙනස් වෙන්නට බෑ. දෙවියන් වහන්සේ එක්කෙනෙකුට එක විදියකටයි තවත් කෙනෙකුට තව විදියකටයි උන්වහන්සේ කතා කරන්නේ. හැම කෙනෙකුට උන්වහන්සේ දෙන්නේ එකම එක උපදෙසක් තමයි. උන්වහන්සේ හැම කෙනාටම දෙන්නේ එකම එක උපදෙසක් තමයි. උන්වහන්සේගේ වචනය මට්ටමේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අපි පිළිගන්න ප්‍රකාරයට අපට පුළුවන් අපගේ ජීවිත ඒ ආකාරව ගොඩනගන්න. ඒ වගේම හැම වචනයක් අපි පිළිගන්නවා නම් ඒ වචනය ඵල දරන්නට පුළුවන් අපගේ ජීවිතේ. නැත්නම් ඒ වචන වලින් අපට පුළුවන් ඵල දරන්න. ඒ වචනයි බීජ. දෙවියන් වහන්සේගේ වචනයයි බීජ. 15 වෙනි පරිච්ඡේදය 22 වෙනි පදේ කියවමු. මන්ත්‍රණය නැති කල යෝජනා නිෂ්ඵල වන්නේය. එහෙත් බොහෝ මන්ත්‍රීන් කරන කොටගෙන ඒවා ස්ථිර වන්නේය. අපට අපි තාම දුක් ස්ථානටපත් වෙනවා. අපි උපදෙස් නොලබා ගත්තා නම්. ඒ වගේම උපදෙස් ගත්තා නම් අපි ස්ථීරව සිටින්නට යන්නේ. අපේ ගමන ස්ථීර ගමනක් වෙන්නට යන්නේ. 24 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කියවමු. 24:6 මක්නිසාද ඥානවන්ත ගුරුකම් පිට නුඹ නුඹේ යුද්ධය කළ යුතුය. මන්ත්‍රීවරුන් රාශියක් ඇති කල්ලි ආරක්ෂාව තිබේ. ඔව් කියන්නේ ඔබට උපදෙස් හරි උපදෙස් කීපයක් ලැබුණා නම් අනිවාර්යයෙන්ම ඔබට ඒක විශාල ඔබට ආරක්ෂාවක් වෙනවා. ඉතින් අපි උපදෙස් වලින් අපට ආරක්ෂාව තිබෙනවා. උපදෙස් වලින් අපට ස්ථීරභාවය තිබෙනවා. උපදෙස් වලින් අපට පුළුවන් යහපත් යුද්ධයක් කරන්න. සමහරක් විට අපි යුද්ධයට යනවා උපදෙස් නැතුව. ඊට පස්ව අපි කල්පනා කරනවා ඇයි ස්වාමින් වහන්සේ මේ සටන් මම පරදුනේ කියලා. හැම දෙයක්ම යුද්ධයක් ඔබේ ජීවිතේ. ඕනම ඔබ කරන හැම දෙයකටම ඔබට තිබෙනවා එක යුද්ධයක්. ඔබ හරි දේ කරන හැම අවස්ථාවේදීම ඔබට යුද්ධයක් පැමිණේ. නමුත් ඔබ හරි උපදෙස් ලබා සිටියොත් ඔබට පුළුවන් ඕනම යුද්ධයකින් ජය ගන්න.
හිතෝපදේශයේ 20 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ සියලු අදහස් මන්ත්‍රණයෙන් ස්ථිර වේ. ඥානවන්ත ගුරුකම් පිට යුද්ධ කරපන්න. ඔව් ඒ කියන්නේ ඥානවන්ත ගුරුකම් වලින් අපට පුළුවන්කමක් තිබෙන ඥානවන්ත උපදේශ ලබා අපට පුළුවන් යුද්ධ කරන්න. යුද්ධය කියලා කියන්නේ මනුෂ්‍යයන් සමග නෙවෙයි. අපි යම් කාරණාවක් ආරම්භ කළොත් ඇදහිල්ලෙන් අපි යම් දෙයක් ආරම්භ කරොත් ඒක ඇදහිල්ල සටනක් වෙනවා අපේ ජීවිතේට. සටනක් නැත්තම් කිතුණු ජීවිතයක් නැහැ. සටන කියන්නේ සැබවින්ම ඔබගේ ජීවිතයට පැමිණෙන දේවල්, ඔබට විරුද්ධව පැමිණෙන දේවල් වලින් ඔබට ජය ගන්නට හැකියාවක් තිබෙන්නට ඕන. නමුත් ඔබට හොඳ ඉගැන්වීම් තිබුණොත්, හොඳ අදහස් තිබුණොත්, ඔබට හොඳ උපදේශ ලබා ඔබ සිටියා නම් ඔබට පුළුවන් කොහොමද මනුෂ්‍යයන්ට පිළිතුරු දෙන්නේ? මනුෂ්‍යයන් යම් දේවල් මට කිව්වහම නැත්තම් මගේ ජීවිතයට පරාජය ඔන්න මෙන්න වාගේ එන විට, නැත්තම් මගේ ජීවිතයට වැරදි අදහස් සිතුවිලි එන විට මම කොහොමද ඒවෙන් ජය ගන්න? ඉතින් උපදේශ ගන්න එක හොඳ කාරණාවක්. 11 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ ඥානවන්ත පාලනයක් නැති විට සෙනග වැටෙති. ඔව් ඥානවන්ත පාලනයක් නැත්නම් අපි දකින්නේ ඥානවන්තව නැවත කියවන්න. ඥානවන්ත පාලනයක් නැති විට සෙනග වැටෙති. ඒත් මන්ත්‍රීවරු රාශියක් කරන කොටගෙන ආරක්ෂාව ඇත්තේ. අපට ආරක්ෂාවක් තිබෙනවා. ඒ කියන්නේ ඥානවන්තව සිටින්න නැතුව සිටියානම් නායකත්වයක් තුළ ඥානවන්ත කම නැත්තම් අපි දකින්නේ දෙවියන් වහන්සේගේ දේවල් නැත්තම් ඉගැන්වීම් හරි ආකාරව නොතිබුණොත් අනිවාර්යයෙන්ම ඒක විනාශයකට පත් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම බොහෝ අයගේ ජීවිතවලට ඒක විනාශයක් වෙනවා. ඒට හේතුව සමහර මනුෂ්‍යයන් බලන් ඉන්නේ එකිනෙකනාගේ ජීවිත දිහා බලා ඒගොල්ලෝ උපදෙස් අරගෙනයි නැත්තම් ජීවිත අනුව නැත්තම් අපි දකින්නේ ඒ අයගේ ජීවිත රටාවෙන් ඒගොල්ලෝ දකින්නේ. අපි දැක්කහම යම් මිනිස්සෙක් කඩා වැටෙනවා කියලා නැත්තම් යම් මිනිස්සෙක් දෙවියන් වහන්සේගේ දේවල් සුළු කරමින් ජීවත් වෙනවා කියලා ඒක අනිත් අයටත් බලපෑමක් වෙන්නට පුළුවන්. ඒකෙන් මනුෂ්‍යයන් නොමග යන්න පුළුවන්. ඒ නිසා අපි පෞද්ගලිකව එකිනෙකනා අපගේ ජීවිතවල නායකයන් හැටියට අපි සිටින්නට ඕන. අපි නායකත්වයක් දරන අපේ ජීවිතය සම්බන්ධව. සමහර අය අපගේ ජීවිත බලන් ඉන්නවා. අපි කොහොමද හැසිරෙන්නේ? අපි කොහොමද පිළිතුරු දෙන්නේ? අපි කොහොමද කතා කරන්නේ? දැන් අපි වැරදි විදිහට අපි හැසිරුණාම ඒක තවත් කෙනෙකුට බාධාවක් වෙනවා. ඒ නිසා අපි පෞද්ගලික උපදෙස් ගන්න එක නරක නැහැ. පෞද්ගලික උපදෙස් ගන්න එකෙන් නරක නැහැ. නමුත් අපි දකින්නේ තවත් පැත්තක් තිබෙන පෞද්ගලික උපදෙස් ගැනීම සම්බන්ධව මිනිසයන් පොදුවේ අසන දේවල් තව පැහැදිලි කර ගන්නට පෞද්ගලිකව යන්නේ උපදෙස් ගන්න. ඒක පැහැදිලි කර ගන්නට ඔබ යනවන යම් කාරණාවක් එක හොඳයි. නමුත් සමහරක් වෙලාවට මිනිසයන් යන්නේ දෙවියන් වහන්සේ පොදුවේ කතා කරන දේ ඒක සුළු කරමින් ඒක පස්සට දමා කොහොම හරි තමා කරන දේ හරි කියලා අනුමැතිය ලබා ගන්නට පෞද්ගලික උපදෙස් ගන්නට මිනිසයන් කීප දෙනෙක්ම යනවා. මා කරන දේ හරි කියලා කියන්නේ ඔබ. මම පවසන දේවල් හරි කියලා කියන්නේ. සමහරක් විට මිනිස්සුන්ට තරවටුවක් ලැබුණාම වචනය තුලින් මිනිස්සයාට වෙනස් වීමක් ඇති වුණාම මේ මිනිස්සයා ඒ වෙනස ඇති කරන්න කැමති නැති නිසා ඒ මිනිස්සයා පෞද්ගලික උපදේශයක් ලබා ගන්නට යනවා. ගිහින් කොහොම හරි තමා කරන දේ හරි කියලා අනුමතය ලබා ගන්නට එයාය යන්නට පුළුවන්. ඉතින් පෞද්ගලික උපදෙස් ගන්න එක වැරදි නෙවෙයි. නමුත් පෞද්ගලික උපදෙස් ගන්න වෙලාවේදී අපි යන්නට අවශ්‍යතාවයක් නැහැ. අපේ අනුමැතිය ලබා ගන්න අපි යන්නට ඕන යම් කිසි කාරණාවක් පැහැදිලි කර ගන්නට හෝ නැතහොත් අපට ඉන්නට පුළුවන් දෙවියන් වහන්සේ අපට කතා කරයි ඒක තවත් පැහැදිලි කරලා දෙයි. බොහෝ වෙලාවට මම කියන්නේ දෙවියන් වහන්සේගේ ආලේපේ ක්‍රියා කරන වෙලාවේදී උන්වහන්සේ ඔබට මඟ පෙන්වයි, උන්වහන්සේ ඔබට කතා කරයි, උන්වහන්සේගේ ආලේපය තමයි මනුෂ්‍යයන්ට වචනය උගන්වන්නේ. පෞද්ගලික උපදෙස් තුලින් පමණක් නොවේයි දෙවියන් වහන්සේගේ ආලේපෙන් ඔබට ඉගෙන ගන්නට පුළුවන්. ආලේපය තමයි ඔබගේ ජීවිතේට ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නේ. මම දැක තිබෙනවා හිතෝපදේශයේ එක පදයක් තිබෙනවා. මිනිස්සෙකුට පුළුවන් උපදෙස් දෙන්න නමුත් කවදාවත් ආලේපයත් උපදේශක් නොවේ නම් ඒ උපදේශෙන් කවදාවත් ඒ මිනිස්සයාට කිසිම දෙයක් වටහා ගන්නට බැරි වෙනවා. දැන් 29 වෙනි පරිච්ඡේදයට හරවමු. හිතෝපදේශයේ 29 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ කියවමු. වැඩකාරයෙක් වචනවලට නොහික්මන්නේය. මක්නිසාද ඔහුට තේරෙන නමුත් උත්තර දෙන්නේ නැත. ඔව් ඒ කියන්නේ යමෙකුට වචන තේරුම් ගන්නට පුළුවන් නමුත් ඒ කෙනා
ක්‍රියා කරන්නේ තමා කැමති විදියටයි. ඒ කෙනා ක්‍රියා කරන්නේ තමා කැමති විදියටයි. ඒ නිසා අපි දකින්නේ උපදේශක් අපට සමහරකට ලැබෙන්න පුළුවන්. නමුත් අපි අපේ සිතේ තිබෙන අදහස් අනුව අපි ක්‍රියා කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කිසිම විදිහකින් අපට වෙනසක් ඇති වෙන්නේ නැහැ අපේ ජීවිතේ. කවදාවත් කිසි කාලයක අපට වෙනසක් වෙන්නේ නැහැ. අපට හරි උත්තරයක් ලැබෙන්නේ නැහැ. නැත්නම් අපි කරන දේ වලින් අපට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අපි යම් සිතකින් යම් සිතුවිල්ලකින් අපි කියනවා නැහැ මම විශ්වාස කරන මෙන්න මේ විදිහටයි. ඉතින් ආලේපෙට ඉඩ දෙන්න ඔබගේ ජීවිතයට කතා කරන්න. ආලේපේ ඔබේ ජීවිතයේ තිබෙන වියගස් විනාශ කර දමයි. ආලේපේ ඔබගේ ජීවිතේ වියගස් විනාශ කර දමයි. ඒ වියගස් විනාශ වුණාම ඔබට පුළුවන් හරි තීරණ ගන්න, හරි ලෙස හැසිරෙන්න, හරි ආකාරව ක්‍රියා කරන්න. ඔබට පුළුවන් හරි දේවල් හරි ලෙස කරන්න. අනිවාර්යයෙන්ම කිසි කාලක ඔබට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් හැම වෙලෙම ඔබ කියන ස්වාමිනී ආලේපලත් වචනයෙන් අද දවසේ මම පෝෂණය ලබා ගන්නවා. ආලේපලත් වචනයෙන් වියගස් කැඩෙනවා, විනාශයටපත් වෙනවා. ආලේපේ වචනයෙන් ස්වාමිනී ඔබ වහන්සේ මට අවශ්‍යම පණිවිඩය මා කුමක්ද කළ යුතු කියලා මට පෙන්눔 කර දෙන්න ස්වාමිනී. දෙවියන් වහන්සේගේ ආලේපෙන් තමයි සියල්ල සිදු වෙන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දෙවියන් වහන්සේ ආලේප කරා. ඒ ආලේපය තුළින් තමයි යේසුස් වහන්සේට පුළුවන්කමක් තිබුණේ මිනිස්යන්ගේ ජීවිතවලට ආශිර්වාදයක් වෙන්න. ආලේපලත් නැති සේවයක් තුළ කිසි විදිහකින් මිනිස්යන්ට උපකාරයක් වෙන්නේ නැහැ. මිනිස්යන්ට උපදේශක් ලැබෙන්නේ නැහැ කිසි විදිහකින්. ඒක වචන වලින් පමණයි, හිස් වචන පමණයි, හිස් දෙඩිවිලි පමණයි. ආලේපය තමයි මිනිස්යන්ව නිදහස් කරන්නේ. ආලේපය තමයි මිනිස්යන්ගේ ජීවිතවලට සහනය ගෙන දෙන්නේ. දැන් අපි පෞද්ගලික උපදේශ සම්බන්ධව බලාගෙනයි ගියේ. යේසුස් වහන්සේ ගැන බැලුවේ. අපි ඉස්සෙල්ලාම බැලුවේ ඒ නිකදීමස් කියන ඒ පරිසවරයා යේසුස් වහන්සේ අතර පෞද්ගලිකව උපදේශක් ලබා ගන්නට ආවා. මේ පොදුවේ අසපු දේවල් ගැන තවත් පැහැදිලි කිරීමක් ලබා ගන්නට ආවා. නමුත් යේසුස් වහන්සේ කෙලින්ම පැවසුවේ මිනිසෙක් නැවත ඉපදෙන්නට ඕන. නැත්නම් මිනිසෙක් අනිවාර්යයෙන්ම නව ගිවිසුම තුළින් මිනිසෙක් යේසුස් වහන්සේගේ ලෙයින් සම්පූර්ණ කමට පැමිණ නැත්නම් උන්වහන්සේ දෙස බලමින් උන්වහන්සේ හරහා පමණයි මිනිසෙකුට ගැලවීමක් තිබෙන්නේ. මේ වස්තාව පවත්වීමෙන් නෙවෙයි. නමුත් මිනිසෙක් නැවත ඉපදෙන්නට ඕන. නැවත ඉපදෙනවයි කියලා කියන්නේ පාපිෂ්ඨ ස්වභාවය ඒ මිනිසයාගෙන් ඉවත් වී යනවා. නැවත ඉපදෙනවයි කියලා කියන්නේ ආත්මික උපතක් ලබා ගන්න එක. ඒ ආත්මික උපත තුළින් බොහෝ මිනිසයන් උත්සාහ කරන අයගේ පරණ ජීවිතේ හැඩගස්සමින් හරිගස්සමින් උත්සාහ කරනවා මේ කිතුණු ජීවිතේ ගත කරන්න. නමුත් බෑ ඒක කරන්න. මිනිසෙක් අනිවාර්යයෙන්ම ගැලවීම ලබා ගන්නවා කියලා කියන්නේ පෞද්ගලිකව ඒ මිනිසයා යේසුස් වහන්සේ පිළිගන්නවා කියලා කියන්නේ මිනිසයා යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේට පිළිගන්නවා කියලා කියන්නේ ඒ මිනිසයා කියන්නේ අද සිට මා නොවේ ජීවත් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ මා තුලින් ජීවත් වෙන්නේ. මම උන්වහන්සේ සමග කුරුසපත් වී සිටින්නේ. දැන් මා නොවේ ජීවත් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වෙන්නේ. මම මාංශයෙන් ජීවත් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ලෙන්. දැන් එවැනි තත්ත්වයකට මිනිසෙක් පත් වෙන්නට ඕන. අපට තවත් පැහැදිලි වීමක් අවශ්‍ය නැහැ. නිකදීමස් රාත්‍රී කාලයේදී ගිහිල්ලා උන්වහන්සේගෙන් පෞද්ගලික උපදේශක් ලබා ගන්නට ගිය වෙලාවේදී උන්වහන්සේ පැහැදිලිව පැවසුවේ මිනිසෙක් නැවත ඉපදෙන්නට ඕන. නැවත ඉපදීමක් නැත්නම් මිනිස්සෙකුට ගැලවීමක් නැහැ. නැවත ඉපදෙන්නට ඕන. ඉතින් යේසුස් වහන්සේ පෞද්ගලික උපදේශ ප්‍රතික්ෂේප කරේ නැහැ. නමුත් උන්වහන්සේ කාරණා තවත් තදින් පැහැදිලිව උන්වහන්සේ කියා දුන්නා. හැම අවස්ථාවක අපි දකින්නේ යේසුස් වහන්සේ වෙතට පෞද්ගලික උපදේශ ගන්නට ආපු වෙලාවදී උන්වහන්සේ තවත් තදින් පැහැදිලිව උන්වහන්සේ පෙන්눔 කර දුන්නා. ඉතින් අපට පෙනෙන ඉතින් උන්වහන්සේ ඒ පෞද්ගලික උපදේශයට අපි දකින්නේ යේසුස් වහන්සේ බොහෝ දේවල් කතා කරා. උන්වහන්සේ කිව්වේ ඒ මෝසස් සර්පයා ඒ පිත්තල සර්පයා උසවපු ආකාරයෙන්ම මනුෂ්‍ය පුත්‍රයාත් ඉස වෙනවයි කියලා. ඒ වගේම යම් කෙනෙක් ඒ පිත්තල සර්පයා දිහා බලපු වෙලාවේදී එයාට ජීවත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම මේ මනුෂ්‍ය පුත්‍රයා කුරුසපත් වෙන වෙලාවේදී උන්වහන්සේ දෙස බැලුවා නම් අනිවාර්යයෙන්ම ඒ අය ගැලවීමට පැමිණෙනවයි කියලා. අපි මේ පදෙත් බලමු ඉතා ඉක්මනින් යෝහාන් 3 වෙනි පරිච්ඡේදයේ මේ උපදේශ නිකදීමස් කතා කරපු වෙලාවේදී නිකදීමස් පැවසුවා කොහොමද මිනිස්සෙක් නැවත ඉපදෙන්නේ කියලා. උන්වහන්සේ තවත් පැහැදිලි කරලා දුන්නා. උන්වහන්සේ 13 සහ 14 වෙනි පද. ස්වර්ගෙන් බැස්සා වූ ස්වර්ගෙහි සිටියා වූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැග්ගේය. මෝසෙස් කාන්තාරයේදී සර්පයා එසවූ ලෙසම
මනුෂ්‍ය පුත්‍රයාද උන්වහන්සේ කෙරේ අදාහ ගන්න සෑම දිනම සදාකාල ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්ට ඕනෑයයි කීසේක. ඔව් මනුෂ්‍ය පුත්‍රයා ගැන කතා කරන්නේ මනුෂ්‍ය පුත්‍රයා පමණයි. නැවත අපි 13 වෙනි පදේ කියවමු. ස්වර්ගෙන් බැස්සා වූ ස්වර්ගෙහි සිටින්නා වූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැග්ගේය. මෙන්න කිසිවෙක් ස්වර්ගයට නොනැග්ගේ. ඉතින් මෙතනින් පැහැදිලිව පෙනෙන්නේ පරණ ගිවිසුමේ එක්කෙනෙක්වත් ස්වර්ගයේ සිටියේ නැහැ කියලා මේ වෙනතුරු මේ කාලය තුල එක්කෙනෙක්වත් ස්වර්ගයේ සිටියේ නැහැ. හැම කෙනාම පාරාදීසයේ ඒ අය වෙන් වෙලා සිටි යේසුස් වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම තුරු එක්කෙනෙක්වත් සිටියේ නැහැ ස්වර්ගයේ. ඉතින් අපි දකින්නේ යේසුස් වහන්සේ පමණයි මේ මනුෂ්‍ය පුත්‍රයෙක් මෙන් මේ පොළොවට ඇවිත් උන්වහන්සේ කුරුසපත් වී උන්වහන්සේ මිලය සම්පූර්ණයෙන්ම ගෙවා නැවත නැගිටින තුරු එක්කෙනෙක්වත් ස්වර්ගයේ සිටියේ නැහැ. කොයිතරම් හොඳ මනුෂ්‍යයන් හොඳ හිටියත් හරි එක්කෙනෙක්වත් සිටියේ නැහැ. හැම කෙනාම මැරිලා සිටිය මනුෂ්‍යයන් පරණ ගිවිසුමේ මරණයට පත් වෙලා සිටිය හැම කෙනෙක්ම ඒ උන්වහන්සේ කෙරේ අදාහගත් අය ඒ අය පාරාදීසයේ සිටියේ. නමුත් යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටිනායින් පසුව උන්වහන්සේ මේ සෙනගව ස්වර්ගයට ගෙන ගියා. හැම කෙනාම. ඉතින් අපි දකින්නේ යේසුස් වහන්සේ පැහැදිලි විතර සඳහන් කරන්නේ. ඒ වගේම මනුෂ්‍ය පුත්‍රයා ගැන කතා කරන්නේ. ඉතින් උන්වහන්සේ 14 වෙනි පදයේ සඳහන් කර තිබෙන්නේ සර්පයා ඒ කාන්තාරේ මෝසස් සර්පයා ඒ පිත්තල සර්පයා උසවපු ආකාරයෙන්ම මනුෂ්‍ය පුත්‍රයාත් ඉසවෙන්නට ඕන. එවිට උන්වහන්සේ ඒ පාපය පූජාව නැත්නම් ඒ පිත්තල සර්පයා ගැන කතා කරමින් සඳහන් කරන්නේ සැබවින්ම යේසුස් වහන්සේ ගෙවන මිලය. ඒ මිලය තුලින් තමයි මිනිස්සුෙකුට තිබෙන්නේ සම්පූර්ණ ගැලවීම. වෙන කිසි මාර්ගයකින් නැ ව්‍යවස්ථාව තුලින් නෙවෙයි මිනිස්සෙක් ගැලවෙන්නේ. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හරහා තමයි මිනිස්යන් සම්පූර්ණකමට පැමිණෙන්නේ. මම හොඳ මිනිස්සෙක් නිසා මම ස්වර්ගයට යන්නේ නැහැ. මං කරන යහපත් දේවල් නිසා නෙවෙයි මම ස්වර්ගයට යන්නේ. උන්වහන්සේ කළ පූජාව නිසායි මට මේ නව උපත තිබෙන්නේ. උන්වහන්සේ කළ පූජාව නිසා මට මේ නව උපත තිබෙන්නේ. ඒ වගේම දෙවෙනි බැලුවේ අපි යේසුස් වහන්සේට පෞද්ගලික උපදෙස් ලබා ගන්නට ආපු වෙලාවේදී නැත්නම් කරුණු පැහැදිලි කර ගන්නට ආපු වෙලාවේදී උන්වහන්සේ මතයු පොතේ කතා කරලා පැවසුවේ නොහැදිලිකාරකම ගැන. අපට බැරිුනේ ඇයි මේ යක්ෂයා දුරු කරන්න මතයු 17 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ උන්වහන්සේ පැහැදිලි කරලා පෙන්නුවේ මිනිසයන්ට නැත්නම් උන්වහන්සේගේ ගෝලයන්ට යක්ෂයන් දුරු කරන්නට බැරි වුණේ නොහැදිලිකාරකම නිසා. නොහැදිලිකාරකම එක බරපතල ප්‍රශ්නයක්. අපි තේරුම් ගන්න ඕනේ ඒක අපගේ ජීවිතේ නිවත් කර ගන්නට ඕන. නොහැදිලිකාරකමේ තවත් වචනයක් තමයි අකීකරුකම කියන වචනය. දෙවියන් වහන්සේගේ වචනට අකීකරු වීම තමයි නොහැදිලිකාරකම අපේ ජීවිතේට පැමිණෙන්නේ. දෙවියන් වහන්සේගේ සෙනග ඊශ්‍රායල් සෙනග උන්වහන්සේ ගලවා ගත්තා. නමුත් උන්වහන්සේ මිස්රයෙන් ගලවා ගත්තට මිස්රය එයාගේ හදවත් වලින් ඉවත් වුණේ නැහැ. ඇයි? නොහැදිලිකාරකම නිසා. නොහැදිලිකාරකම නිසායි ඒ අය කාන්තාරේ විනාශයටපත් උනේ. ඒ වගේම තමයි අපේ ජීවිත පවා පොරොන්දු දේශයේ අපි සිටගෙනත් අපට පොරොන්දු උරුම කරගන්නට බැරි නොහැදිලිකාරකම නිසා. නොහැදිලිකාරකම එක බරපතල ප්‍රශ්නයක්. නොහැදිලිකාරකම කියලා පවසන්නේ ඉතා පැහැදිලිව දෙවියන් වහන්සේගේ වචනට කීකරු නොවේ සිටීම. නොහැදිලිකාරකම සඳහන් වී තිබෙන්නේ ඇත්තටම අපගේ මනස අපි අලුත් නොකර ජීවත් වෙන්නේ පරණ සිතුවිලි අනුව. අපි කවුරුත් දන්නවා බෞද්ධ ගත්ත වෙලාවේදී අපේ සිතුවිලි අදහස් වෙනස් වුණේ නැහැ. බොහෝ දේවල් එම ස්ථානයේම තිබ්බා. බොහෝ දේවල් අපේ මතකයට ආවා. බොහෝ අපි කරපු දේවල් අපේ මතකයට ආවා ඒ කාලේදී. නමුත් අපි ක්‍රමක්‍රමෙන් දෙවියන් වහන්සේගේ වචනේ ඇසීමෙන් ඇදහිල්ල වැඩි කිරීමෙන් දේව වචනේ ඇසීමෙන් අපේ මනස අපි සෝදාගෙන දෙවියන් වහන්සේගේ වචනේ ඇසීමෙන් අපගේ ශුද්ධ මනස පවිත්‍ර කරගත්තා. පේතෘස් පවසන්නේ මෙන්න මේ විදිහටයි. දෙවෙනි පේතෘස් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ අපේ මනස ශුද්ධ මනසක්. නමුත් අපි ඒ මනස පවිත්‍ර කළ යුතුයි. පළවෙනි පදේ ප්‍රේමවන්තේනි දැන් මේක මා නුඹලාට ලියා එවන දෙවෙනි ලියුමය. ශුද්ධ වූ අනාගත වත්රුන් විසින් පළමුවෙන් කියන ලද වචනයද නුඹලාගේ ප්‍රේරිතයන් කරන කොටගෙන කිය වූ ස්වාමී ගැලවුම්කාරයන් වහන්සේගේ ආඥාවද නුඹලාට මතක් වන පිණිස මතක් කරවීම කරන කොටගෙන නුඹලාවේ අවංක සිත් මේ ලියුම් දෙකින්ම පුබුදු කරවමි. ඔබගේ අවංක සිත් නැත්නම් පිරිසිදු සිත්
නිතර නිතර මතක් කර දෙන්න ඔබට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ වචන මතක් කර දෙන්න. ඒ තුලින් තමයි ඔබගේ ඇදහිල්ල ඔබට ගොඩනගා ගන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඔබට අවශ්‍යයි මේ ඔබගේ අවංක සිත නිතරම පුබුදවන්න. නැත්නම් නිතර නිතර මතක් කර දෙන්න දෙවියන් වහන්සේගේ දේවල්. ඒවෙන් ඔබට පුළුවන්කමක් තිබුණා නොහැදිලිකාරකමෙන් ඉවත් වෙන්න. ඒ වගේම යේසුස් වහන්සේ නොහැදිලිකාරකමට විසඳුම උන්වහන්සේ දී තිබෙන්නේ විශේෂයෙන්ම වචනයම තමයි. වචනය ඇසීමෙන් ඔබට පුළුවන් ඔබේ නොහැදිලිකාර සිතුවිලි අහකට දමා ඇදහිල්ල සිතුවිලි ඔබගේ මනසට ඇතුල් කරගන්න. ඇදහිල්ල සිතුවිලි ඔබගේ ජීවිතයට ඇතුල් කරගන්න පුළුවන්. නොහැදිලිකාරකම ඔබට අවශ්‍යයි ඉවත් කරන්න. ඉතින් ඔබට සමහරක් විට ඔබට වෙන් වෙලා කාලයක් ගත කරන්න වෙයි. සමහරක් විට ඔබට නිරාහාරයෙන් සිටින්නට වෙයි. නමුත් බොහෝ වෙලාවට අපි නිරාහාරයෙන් ඉන්නවයි කියලා කියන්නේ අපි පූජාවක් හැට නිරාහාරයෙන් ඉන්නේ. දෙවියන් වහන්සේ කියන්නේ ඒක පූජාවක් නෙවෙයි, ඒක කැපවීමක්. විශේෂයෙන්ම ඔබ කියන්නේ මට සිතුවිලි අදහස් කීපයක්ම එනවා. මගේ මනසට අදහස් සිතුවිලි එනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ දේවල් සමග නැත්නම් දෙවියන් වහන්සේගේ දේවල් වලට විරුද්ධ දේවල් මගේ මනසට නමුත් මම කැප වෙලා සිටියොත්, මම නිරාහාරයෙන් සිටියොත්, මම කාලයක් ගත කරොත් මට පුළුවන් මගේ අවධානය උන්වහන්සේගේ වචනයේ කෙරේ තබන්න. ඒකයි ඔබගේ අවධානය. ඔබගේ අවධානය තබන විට ඔබට පුළුවන්කමක් තිබෙනවා යම් දේවල් ගැන. ඔබ දැන් කියනවා මම විශ්වාස කරනවා අනිවාර්යෙන් මම මේ වචනේ කියවනවායි කියලා. මම කාලයක් ගත කරනවා. ඒ ඔබගේ අවධානය ඔබ තබන්නේ උන්වහන්සේගේ වචනේ කෙරේ. ඒ තුලින් ඔබට පුළුවන්කමක් තිබෙනවා ඔබගේ ජීවිතේ වෙන නොහැදිලිකාරකම ඉවත් කරමින් ඔබට පුළුවන්කමක් තිබෙනවා ඒවෙන් ජය ගන්න. ඒ වගේම බැලුවේ උන්වහන්සේ කතා කරලා පැවසුවේ ලූක් 17 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. ඒ පෞද්ගලික උපදෙස් ගන්න වෙලාවේදී ඇදහිල්ල සම්බන්ධ උන්වහන්සේ කතා කරලා පැවසුවේ ඔබගේ ප්‍රශ්නයට කතා කරන්න. ප්‍රශ්නය ගැන කතා කරන්න එපා. ඔබගේ ප්‍රශ්නයට කතා කරන්න. ප්‍රශ්නයට කතා කරන්න. ප්‍රශ්නය ගැන කතා කරන්න එපා. ඒක විශාල වෙනසක් තිබෙනවා. ප්‍රශ්නය ගැන කතා කිරීම ඒක විසඳුමක් නෙවෙයි. ප්‍රශ්නයට එරෙහිව සිටීම. ප්‍රශ්නයට විරුද්ධව සිටීම. ඒ කන්දට අන කරන්න ඒ ඔබගේ ජීවිතෙන් ඉවත් වී යන්න. ප්‍රශ්නය ගැන කතා කරනවා කියලා කියන්නේ ඔබ ඒ කන්ද ගැනයි කතා කරන්නේ. යේසුස් වහන්සේ පැහැදිලිව උන්වහන්සේ ගෝලයන්ට කිව්වා අන කරන්න. ඒ කන්දට කතා කරන පෞද්ගලික උපදේශ ගන්න ආපු වෙලාවේදී උන්වහන්සේ කිව්වේ ඔබට තිබෙන්නේ ඔබට කිසිම දෙයක් අපහසු වෙන්නේ නැහැ. ඔබට තිබෙන්නේ මේ කන්දට කතා කරන්න. ඒ වගේම මතියු 19 වෙනි පරිච්ඡේදය බැලුවේ විවාහ සම්බන්ධව උන්වහන්සේගේ ගෝලයන් උන්වහන්සේ වෙතට ඇවිත් කිව්වේ ඒක හොඳ දෙයක්. විවාහ නොවීම හොඳ දෙයක් කියලා. නමුත් උන්වහන්සේ කිව්වේ හැම කෙනාටම මේක පිළිගන්නට බැහැයි කියලා. ඉතින් උන්වහන්සේ පැහැදිලි කරලා පවසන්නේ සමහරක් අය රාජ්‍ය වෙනුවෙන් එයා විවාහ වෙන්නේ නැහැ. සමහරක් අය උපතෙන්ම එයා තීරණය කර තිබෙන්නේ විවාහ වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි දකින්නේ අදහස් කීපයක්ම තිබෙනවා. ඉතින් උන්වහන්සේ කතා කළා කිව්වේ හැම කෙනාටම ওই අදහස පිළිගන්න බෑ. අපි සමහරක් වෙලාවට මේ විවාහ ගැන හිතපුවාම අපි කියන්නේ මේක බරක් වෙනවයි කියලා. සමහරක් අය විවාහ ප්‍රශ්න තිබෙන නිසා එයා හැම කෙනාටම ගිහිලා කියන අපෝ විවාහ වෙන්නම් එපා විවාහ වෙන්න එපයි කියලා. නමුත් එහෙම කියන්න බෑ අපිට කිසි කෙනෙකුට. අපට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ වචනය අනුව පැහැදිලි කරලා දෙන්න. උන්වහන්සේ යමෙකුට කිව්වනම් විවාහ වෙන්න එපයි කියලා නැත්නම් උන්වහන්සේ ඒ අනුග්‍රහය දී තිබෙනවා නම් එහෙනම් ඒ මනුස්සයට පුළුවන් ජීවත් වෙන්න. පාපයට වැටෙන එක ඒක හොඳ දෙයක් නෙවෙයි. අපි හරවමු පළවෙනි තිමෝති පොතට 5 වෙනි පරිච්ඡේදයට හරවමු 11 වෙනි පදේ සහ 12 වෙනි පදේ. නමුත් යෞවන වැන්දඹුවන් එපා කරපන්න. මක්නිසාද ඔහු ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධ වූ තෘෂ්ණාවලින් පෙළඹුණා වූ සරණ පාවා ගන්නට ආශා වෙති. දිගටම කියවන්න. මෙසේ ඔහු තමුන්ගේ පළමු විශ්වාසය අත්හැරිය බැවින් වරදට පැමිණෙති. එරත් ඔහු ගෙයින් ගෙට ඇවිදෙමින් කම්මැලි වෙන්නත් ඉගෙන ගනිති. කම්මැලි වෙනවා පමණක් නොව නුසුදුසු දේ කතා කරමින් වාචාලියෝද අනුන්ගේ කාරණා සොයන්නෝද වෙති. 14 එබැවින් යෞවන වැන්දඹුවන් විවාහ වී දරුවන් වදනවාටත් ගෙදර ආණ්ඩු කරනවාටත් නින්දා කිරීමට කිසි අවකාශයක් විරුද්ධකාරයාට නොදෙනවාටත් මම කැමැත්තෙමි. 15 මක්නිසාද දැනටත් සමහරු අහක්ව සාතන් පස්සේ ගොස් සිටිති. ඔව්. ඉතින් මෙතන කියන්නේ යෞවනයන් නැත්නම් යෞවන වැන්දඹු කෙනෙකුට විවාහ වෙන්නේ කියලා කියන්නේ. විවාහ නොවි සිටියාම සමහරක් විට එයාට ආශාවක් ඇති වුණාම අනවශ්‍ය දේවල් එයාගේ ජීවිතවල සිදු වෙන්නට පුළුවන්.
ඉතින් කිසි කෙනෙක් වැන්දපු කෙනෙක් හැරට පිළිගන්න එපා. ඒ කෙනා කියන මට කැමති මම නම් ආයි විවාහ වෙන්නේ නැහැ. මම නම් මේ මගේ පළවෙනි පුරුෂයා මට කරපු දේවල් නිසා මම කවදාවත් විවාහ වෙන්නේ නැහැ කියලා දැන් මම සේවයට යනවා කියලා එකපාරටම සේවයට ගිහිල්ලා එක එක්කෙනාත් එක්ක උපදෙස් දෙන්න ගිහිල්ලා ඊට පස්සේ විශාල කරදර ප්‍රශ්න ගොඩකට ඇතුල් වෙනවා. අනවශ්‍ය දේවල් කරමින් ඕන් නැති කතා කරමින් ගෙයින් ගේට ගිහින් කම්මැලි කමෙන් ජීවත් වෙනවා. එයා කලකිරීමටපත් වෙලා සිටින නිසා. ඉතින් ওই වගේ ප්‍රශ්න කීපයක්ම තිබෙනවා. අපි දකින්නේ දෙවියන් වහන්සේ කියන්නේ විවාහ වෙන එක වැරදි නොවේ. විවාහ වෙන එක වැරදි නොවේ. උන්වහන්සේ පැහැදිලි කරලා පවසන්නේ විවාහ වෙන්න කැමති නැති කෙනෙක් ඉන්නට පුළුවන්. ඒ වගේම දෙවියන් වහන්සේගේ අනුමතයක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ අනුග්‍රහයක් තිබෙනවා. එයා තෝරාගෙන තිබෙන්නේ මම නම් ආයෙ පාරක් විවාහ වෙන්නේ නැහැ. නමුත් ඒ වගේ ආයයට කවදාවත් තවත් ආයයට උපදෙස් වැරදි ලෙස දෙන්නට බෑ විවාහ වෙන එක වැරදි කියලා. ඒට හේතුව මෙතන සඳහන් කර තිබෙන්නේ වැරදි උපදෙසක් දුන්නා නම් යම් පුද්ගලයෙකුට ඒ කෙනාගේ තෘෂ්ණාව නිසා ඒ කෙනා සමහරක් විට විශාල පාපයකට වැටෙන්නට පුළුවන්. මට විවාහ වෙන්න එපයි කියලා අහවල් කෙනා කිව්වා. දැන් එයා අවුරුදු කීපයක් විවාහ නොවී සිටියා යාගේ ජීවිතේ. ඒ කෙනාට දෙවියන් වහන්සේ දී තිබෙන අනුග්‍රහය නිසා ඒ කෙනාට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් අප හැම කෙනාටම එක විදිහට පිළිගන්නට බෑ. හැම කෙනාටම එක විදිහට පිළිගන්නට බෑ. ඉතින් මගේ තිබෙන කැපවීම නැත්තම් මට දෙවියන් වහන්සේ දී තිබෙන කරුණාව මට ගිහිල්ලා අනිත් කෙනෙකුට කියන්න බෑ විවාහ වෙන්න එපයි කියලා. මං වාගේ ඉන්නේයි කියලා. දැන් පාවුල් එක තනයි කියන මං වාගේ ඉන්න එක හොඳයි. නමුත් විවාහ වෙන එක වැරදි නැහැ කියලා. ඔබ කියවන දිගටම පාවුල් උපදේශ දෙන ප්‍රකාරයට පළවෙනි කොරින්ති 7 වෙනි පරිච්ඡේදයට කරුණු කීපයක්ම තිබෙනවා. පාවුල් කියන මගේ අදහස් මෙන්න මෙයයි. ශුද්ධාත්ම වහන්සේ කතා කරන මෙයයි කියලා පැහැදිලි කරලා සඳහන් කර තිබෙනවා. පාවුල් වරද්ද ගත්තේ නැහැ එතන විවාහ සම්බන්ධව. ඉතින් මෙතන විශේෂම කියන්නේ සතුරාට ඉඩ දෙන්න එපා. සතුරෙක් ඉන්නවා. විවාහ බස් නොවි වැරදි විදියට හැසිරෙන එක අපි සතුරාට ඉඩ දෙන්නේ දෙවියන් වහන්සේගේ නාමයට අගෞරවයක් ගෙන එන්න. සමහර මිනිස්සු මොකද විවාහ නොවි ඉන්නොයි කියලා කියන්නේ මට නිදහසක් තිබෙන ඕන කෙනෙකුත් සමග කතා බස් කරන්න. මං විවාහ වෙච්ච නොවේ. මගේ අතේ මුද්දකුත් නැහැ. මට පුළුවන් ඕනම කෙනෙක් ගෙවල් වලට මම නම් විවාහ වෙලා නැහැ සිස්ටර්. මට ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් දෙගොල්ල වාඩි වෙලා පැය ගණන් කතා කරන් ඉන්න එක වැරදි. මං විවාහ වුණ කාලයක් තිස්සේ විවාහ වුණා. ඒ විවාහ හරිය නැති නිසා මම තීරණය කළා මම දෙවියන් වහන්සේට කිව්වා මං කවදාවත් විවාහ වෙන්නේ නැහැයි කියලා. දැන් එවැනි පුද්ගලයන් කීප දෙනෙක්ම සිටිනවා ගිහිල්ලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න. ඔබේ කෝපයෙන් ගත්ත තීරණයට ඔබ ඇත්තටම පරීක්ෂාවට මුහුණ දෙන වෙලාවේදී ඔබට ජය ගන්නට හැකියාවක් නැහැ. ඔබට ජය ගන්න හැකියාවක් නැහැ. සමහර අපි දන්නවා අවංක මනුෂ්‍යයන් ඇත්තටම විවාහ ජීවිත සමහරකට එපා වෙලා තිබෙන්නේ. මොකද විවාහ ජීවිතේ යහපත් පුරුෂයෙක් හමු නැති නිසා, යහපත් භාර්යාවක් හමු නැති නිසා ඒ තීත්තකම වෛරය නැත්තම් තිබෙන ඒ අත්දැකීම නිසා කවදාවත් මම විවාහ වෙන්නේ නැහැ කියලා වැරදි විදිහට සම්බන්ධකම් ඇති කරනවා එක එක්කෙනා සමග. ඒක වැරදි. ඒක සම්පූර්ණ වැරදි. ඒක යක්ෂයාට අපි ඉඩ දෙන කාරණාවක්. අපි සම්පූර්ණ ඒවා ප්‍රතික්ෂේප කරන්නට ඕන. දෙවියන් වහන්සේ අපව කැඳවා තිබෙන්නේ අපට එක පුරුෂයෙක් නැත්නම් එක භාර්යාවක් සමග එක වේලාවක ජීවත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා ඔබ සොයාගන්න භාර්යාව නැත්නම් ඔබ සොයාගන්න ස්වාමිපුරුෂයා හොඳ ලෙස කල්පනා කරලා යාත්නාවෙන් ඇදහිල්ලෙන් ඒ වගේම ආත්මන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් තෝරගන්න. හදිසි වෙන්නේ නැතුව ආත්මන් වහන්සේ මඟ පෙන්වන විදියට ක්‍රියා කරන නිසා තමයි මම බොහෝ වෙලාවට මිනිස්සුන්ට කියන්නේ ඔබ දෙවියන් වහන්සේට කතා කරාද? දෙගොල්ලටම කතා කරාද? ඔබට සමාදානයක් තිබෙනවාද? සමාදානයක් නැතුව යම් දේවල් අපි කරනවා නැත්නම් මාංශය නිසා අපි යම් දේවල් කරනවා නැත්නම් හැඟීම් බර නිසා අපි යම් දේවල් කරනවා තරුණභාවය නිසා අපි යම් දේවල් කරනවා නැත්නම් සාර්ථක විවාහ ජීවිත ගත කරන අයගේ ජීවිත දිහා බලා අපි ඉතා ඉක්මනින් තීරණ ගන්නවා. නමුත් සාර්ථක විවාහ ජීවිත ගත කරනොයි කියලා ඔබ දන්නේ නැහැ කොයි තරම් දුරට කැපවීමක් තිබුණාද ඒගොල්ලෝ සාර්ථක විවාහ ජීවිතයක් ගෙන යන්න. ඒ තරම් කැපවීමක් ඔබට කරන්න පුළුවන්ද? අවුරුදු ගණනාවක් කැපවීමක් ඔබට කරන්න පුළුවන්ද? ඔබ ඉස්සෙල්ලා කල්පනා කරලා බලන්නට ඕන. නැත්නම් ඔබ විවාහ වෙන්නේ සාර්ථකභාවය කෙනෙකුගේ ජීවිතය දිහා බලන නිසාද? නැහැ ඔබ කියන්නට ඕන සැබවින්ම ස්වාමිනී මට ඔබ වහන්සේ මඟ පෙන්වන විදිහට මම කීකරු වී ඔබ වහන්සේ තෝරා ගන්න කෙනා. දැන් මම විවාහ වෙනවා කියලා කියන්නේ එකපාරටම දෙගොල්ලගේ අදහස්
එක දවසකින් මාසකින් දෙකකින් අවුරුද්දකින් එක පාටම සම්පූර්ණයෙන්ම ගැලපෙන්නේ නැහැ. එක විදිහට තිබෙන්නට යන්නේ නැහැ. එක ක්‍රියාවක් නැත්නම් දෙගොල්ලගේ තිබෙන ප්‍රේමය නැත්නම් දෙවිගොල්ලගේ තිබෙන සම්බන්ධතාවය දෙවියන් වහන්සේගේ උපදේශ අනුව දෙවියන් වහන්සේගේ උපකාරය ඇතුව එයාට පුළුවන් යහපත් විවාහ ජීවිතයක් ගෙන යන්න. නමුත් විවාහ නොවී සිටීම එක පාපයක් නොවේ. විවාහ නොවී සිටීම පාපයකුත් නොවේ. විවාහ වෙන එකත් පාපයක් නොවේ. දෙකම ඒක එක්කෙනාට තෝරා ගන්න පුළුවන් විදියට. ඉතින් බැලුවේ ගෝලයන් එක පාටම හැවිත් කිව්වේ අපි විවාහ නොවෙන එක වඩා හොඳයි කියලා. නව විවාහ වෙච්ච ගෝලයන් මේ කතා කරේ. මිනිස්සෙක් විවාහ නොවී සිටීම වඩා හොඳයි කියලා. ඒ කියන්නේ එක පාටම අදහසක් ආවා ඒගොල්ලන්ට මේ දික්කසාදය ගැන මේ පරිසවරු කතා කරපු වෙලාවේදී යේසුස් වහන්සේ පැහැදිලි උත්තරයක් දුන්නා. උන්වහන්සේ පැවසුවේ මිනිස්යන්ගේ තිබෙන තද සිත් නිසයි කියලා. අපි හරව මතියු 19 වෙනි පරිච්ඡේදයට. මතියු 19 වෙනි පරිච්ඡේදයට හරවා අපි කියවමු. යේසුස් වහන්සේ තා පැහැදිලිව පැවසුවේ මෙයා ඇරලා කිව්වේ යේසුස් වහන්සේට මෝසස් ඇයි අපට දික්කසාද වෙන්නට අවසර දුන්නේ? 7 වෙනි පදේ. එසේ වී නම් අත්හැරීම් පත්‍රයක් දී ඈ අත්හරින්ට මෝසෙස් අනකලේ මක් නිසාදයි උන්වහන්සේට කීවෝය. මෝසස් අනකරේ මක් නිසාද? ඇයි මේ පත්‍රයක් දෙන්න නැත්නම් දික්කසාද වෙන්නට අවසර දුන්නේ මෝසස්? ඉතින් දැන් යේසුස් වහන්සේ පරීක්ෂා කරන මේ අවස්ථාවේ ඒගොල්ලෝ අනුමැතිය ලබා ගන්න සමහරක් හිට ඒ වරසවරුන්ගේ ජීවිතවලත් ඔය වගේ දේවල් තිබිලා ඇති. අපි දකින්නේ පරණ ගිවිසුමේ බොහෝ දේවල් තිබුණා. පරණ ගිවිසුමේ නීති රීති කීපයක්ම තිබුණා. දික්කසාද සම්බන්ධව විශේෂයෙන්ම මිනිස්සු දික්කසාද වෙන්නට ඕන නම් ඒගොල්ලන්ට තිබුණා භාර්යාවේ වැරදි සොයන්න කොහොම හරි. ඉතින් එවැනි දේවල් වැරදි අදහස් තිබුණා. 8 වෙනි පදෙත් අපි කියවමු. යේසුස් වහන්සේ පිළිතුරක් වශයෙන් දුන්නේ කුමක්ද? උන්වහන්සේද නුඹලාගේ සිත් දැඩිකම නිසා මෝසෙස් නුඹලාගේ භාර්යාවන් අත්හරින්ට ඉඩ දුන්නේය. නමුත් පටන් ගැන්මේ සිට එසේ නොවිය යයි ඔවුන්ට කීසේක. පටන් ගැන්මේ සිට එසේ නොවේ තිබුණේ. දික්කසාදයක් උන්වහන්සේ දික්කසාදේ පත්‍රයක් උන්වහන්සේ දුන්නේවත් නැහැ. අත්හැරීමේ පත්‍රයක් උන්වහන්සේ නියම කළේවත් නැහැ. නමුත් මිනිස්යාගේ තදසිත නිසා අපි දකින්නේ මිනිස්යන් අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේගේ දේවල් වලින් ඈත් වුණා. ඉතින් මිනිස්යන්ගේ තදසිත නිසා. ඉතින් අපි දකින්නේ බොහෝ විවාහ අද කැඩෙන්නේ මිනිස්යන්ගේ තදසිත නිසා. මිනිස්යන්ගේ තිබෙන ඒ තද ගතිගුණ නිසා. මිනිස්සෙක්ව දැනගන්න පුළුවන්කමක් තිබෙන්නේ මිනිස්සෙක් සමග ඔබ ජීවත් වෙන්න පටන් ගත්තයින් පසුව තමයි. මිනිස්යන්ගේ තදසිත නැත්තම් මිනිස්යන්ගේ තිබෙන ඒ පාලනය කිරීමේ ආත්ම. ඉතින් අපි දකින්නේ යේසුස් වහන්සේ කිව්වේ ඔබට පුළුවන්. ඔබට මෝසස් ඇත්තටම දික්කසාද වෙන්නට ඉඩ දුන්නේ. මෝසස් විශේෂයෙන්ම දික්කසාද වෙන්නට ඉඩ දුන්නේ මෙන්න මිනිස්යන්ගේ තදසිත නිසා. නමුත් ආරම්භයේදී දික්කසාදයක් ගැන උන්වහන්සේ නියම කරලා තිබුණේ නැහැ. උන්වහන්සේ දික්කසාදයක් ගැන කතා කළේවත් නැහැ. ආදාම්ටයි ඒවටයි උන්වහන්සේ කතා කරලා කිව්වේ නැහැ. දික්කසාද ඔබට කැමති නම් දික්කසාද වෙන්න. ඔබට ඊට වඩා ලස්සන කාන්තාවක් හම්බුණා නම් කමක් නැහැ. ඔබට පුළුවන් දික්කසාද පත්‍රයක් දීලා අස් කරලා දාන්න. ඒවා ඔබට අවශ්‍ය නැහැ. දැන් තවත් ඊට වඩා ලස්සන කෙල්ලෙක් මම හම්බුන නිසා. අපි දකින්නේ පරණ ගිවිසුමේ එවැනි දේවල් සිද්ධ වුණයි කියලා. එවැනි අසම්පූර්ණ ලෝකයක අපි ජීවත් වෙන්නේ. මේ අසම්පූර්ණ ලෝකේ මවා තිබෙන දේවල් නැත්නම් මේ අසම්පූර්ණ ලෝකයේ එකිනෙකනාගේ සිතුවිලි අදහස් අනුවයි අද දවසේදී බොහෝ දේවල් සිදු වෙන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕන නැවත අපි යන්නට උත්පත්ති පොතට අපි යන්නට ඕන නැවත අපි යන්නට ඕන ආරම්භයට. ස්වාමිනී ඔබ වහන්සේ නියම කළේ නැහැ. ඔබ වහන්සේ නෙමෙයි මේක නියම කළේ. ඔබ වහන්සේ මේ දේ සිදු වෙන්නට ඉඩ හැරියේ. දෙවියන් වහන්සේ ඉඩ හරි ඕනම දෙයක් සිදු කරන්න. අපගේ තිබෙන තදසිත නිසා. ආරම්භයට අපි යන්නට ඕන. ආරම්භයේ ඒ වචන අපි යන්නට ඕන. ස්වාමිනී ඔබ වහන්සේ මොකක්ද ආරම්භයේ නියම කළේ? දික්කසාද උන්වහන්සේ නියම කරාද? නැහැ. දැන් දික්කසාද වෙන එක වැරදිද? කරන්න දෙයක් නැහැ. මනුෂ්‍යයන්ගේ තදසිත නිසා මනුෂ්‍යයන් දික්කසාද වෙනවා. දෝෂාරෝපණේ ජීවත් වෙමුද අපි දික්කසාදයක් වුන නිසා? නැහැ. දෙවියන් වහන්සේ ඔබට බොහෝසේ ප්‍රේම කරන උන්වහන්සේ කවදාවත් ඔබව දික්කසාද කරන්නේ නැහැ. උන්වහන්සේ ඔබ සමගයි. අපි හරවමු යෙසායා පොතට අපි හරවමු 50 වෙනි පරිච්ඡේදයට අපි හරවමු. පළවෙනි පදේ කියවමු අපි.
ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. මා විසින් නුඹලාගේ මව් අත්හැරිය විට ඈට දුන් අත්හැරීම් පත්‍රය කොතැනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේම මව් අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය. දැන් අපි දකින්නේ දෙවියන් වහන්සේ නොවේ දික්කසාද ඇති කරන්නේ. යෙසාය 54 පස්වෙනි පදේ. කුමක් හේින්ද? නුඹේ ස්වාමි පුරුෂයා නම් නුඹේ මිදුම්කාරයා නොය. නුඹේ ස්වාම පුරුෂයා නම් නුඹේ මිදුම්කාරයා නොය. අපිට දකින්නේ දෙවියන් වහන්සේ අපට දික්කසාද අප සමග දික්කසාද වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ අප සමග එක් වී සිටින්නේ. දෙවියන් වහන්සේගේ උන්වහන්සේගේ ආත්මයත් අපේ ආත්මයත් එක් වී තිබෙන්නේ. ඉතින් කවදාවත් දෙවියන් වහන්සේ අපගෙන් වෙන් වෙන්නේ නැහැ. උන්වහන්සේ අප සමගයි. අප තුලයි. අප කවදාවත් උන්වහන්සේ අපව අත්හරින්නේ නැහැ. ඉතින් අපි දකින්නේ දෙවියන් වහන්සේට තද සිතක් නැහැ මනුෂ්‍යයන් වාගේ. දෙවියන් උන්වහන්සේගේ ලියවිල සඳහන් කර තිබෙන ප්‍රකාරයටම උන්වහන්සේ අප සමග නිතරම සිටින්නේ. අප තුලයි සිටින්නේ. අප සමග උන්වහන්සේ එක් වී සිටින්නේ. අපි හරවමු පළවෙනි කොරින්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයට 17 වෙනි පදේ. පළවෙනි කොරින්ති පොතට දැන් ආත්මිකව අපි දකින්නේ අපි ක්‍රිස්තුස් වහන්සේ සමග අපි උන්වහන්සේ සමග විවාහ වී සිටින්නේ. උන්වහන්සේ සමග එක් වී සිටින්නේ අපි. පළවෙනි කොරින්ති 6:17. නමුත් ස්වාමින් වහන්සේට එක් වූ තැනැත්තේ එක ආත්මය. ස්වාමින් වහන්සේට එක් වූ තැනැත්තා එක ආත්මයක් වී සිටින්නේ. දැන් ශාරීරිකව අපි අපේ භාර්යාව සමග එක් වෙන විට අපි එක මාංශයක් වෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේ සමග අපි එක් වෙන විට අපි එක ආත්මයක් වී සිටින්නේ. ඉතින් මේ ආත්මය නැත්තම් මේ එක්වීම කවදාවත් කිසි කලක කැඩෙන්නේ නැහැ. ඒ නිසා ඔබට පුළුවන් ස්වාමින් වහන්සේ තුල ප්‍රීති වෙන්න. ස්වාමින් වහන්සේ තුල සැබවින්ම ඔබට පුළුවන් ප්‍රීති වෙන්න. ඔබට පවසන්න පුළුවන් සැබවින්ම උන්වහන්සේ කවදාවත් මාව අත්හරින්නේ නැහැ. උන්වහන්සේ කිසි කලක මාව අත්හරින්නේ නැහැ. මා සමගයි උන්වහන්සේ සිටින්නේ. උන්වහන්සේ මා තුලයි සිටින්නේ. මාව කවදාවත් උන්වහන්සේ අත්හරින්නේ නැහැ. ඉතින් මට කවදාවත් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ ගැලවීම නැති වෙයි කියලා නැත්නම් මාගේ ස්වාම පුරුෂයා මගේ ආත්මික ස්වාම පුරුෂයා මාව අත්හර දැමයි කියලා මට කවදාවත් කිසි කලක පවසන්නට අවශ්‍යතාවයක් නැහැ. අපි යෙසාය 62 වෙනි පදෙත් අපි කියවමු යම් පදයක්. යෙසාය 62 වෙනි පරිච්ඡේදයට හරවා 4 සහ 5 වෙනි පද අපි කියවමු. නුඹ අත්හරින ලද්දී යයි තවත් කියනු නොලබන්නේය. නුඹේ දේශයට පාළුව යයි තවත් නොකියන්නේය. නුඹ පෙෂ්ෂිබා කියාද නුඹේ දේශය බිවිලා කියාද කියනු ලබන්නේය. මක්නිසාද ස්වාමින් වහන්සේ නුඹ කෙරේ ප්‍රසන්නය. නුඹේ දේශයද සරණ පාවා ගනු ලැබේ. ඔව් කියවන දෙකටම මක්නිසාද තරුණියෙකු විසින් කන්‍යාවක් පාවා ගන්නාක් මෙන් නුඹේ පුත්‍රයෝ නුඹ සරණ පාවා ගන්නෝය. මනමාලයා මනමාලි කෙරේ ප්‍රීතිවන්නාක් මෙන් නුඹේ දෙවියන් වහන්සේ නුඹ කෙරේ ප්‍රීතිවන්නසේක. දෙවියන් වහන්සේ අප කෙරේ ප්‍රීතිවන්නේට හේතුව උන්වහන්සේ අප සමග එක් වී සිටින නිසා. දෙවියන් වහන්සේ අප සමග එක් වී සිටින නිසා අපට පුළුවන් සැබවින්ම උන්වහන්සේ තුල මේ ගමන් කරන්න. අපි උන්වහන්සේට විවාහ බස් වී සිටින ආකාරයෙන් අපි සිටින්නේ. උන්වහන්සේ සමග එක් වී සිටින්නේ අපි. අපට දුක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි තනිකඩව නොවේ සිටින්නේ. ස්වාමින් වහන්සේ අප සමගයි සිටින්නේ. ස්වාමින් වහන්සේ අප සමගයි සිටින්නේ. උන්වහන්සේ අපව අත්හැරියේ නැහැ. සමහරක් විට ඔබගේ ජීවිතේ වැරදි අත්දැකීම් ඊටාම භයානක අත්දැකීම් ඔබගේ ජීවිතේ තිබිලා ඇති. නමුත් ස්වාමින් වහන්සේ ඔබව කවදාවත් අත්හැර ගියේ නැහැ. උන්වහන්සේ කියන්නේ මම ඔබව විවාහ බස් කර තිබෙන්නේ. ඔබ මාගේමයි. ඉතින් මම කවදාවත් ඔබට දික්කසාද පත්‍රයක් නැත්නම් වෙන්වීමේ පත්‍රයක් මම ඔබට දෙන්නේ නැහැ. ඉතින් උපදේශ වලින් අපට දකින්නට පුළුවන් යේසුස් වහන්සේ කතා කරපු දේවල් සම්බන්ධ. ආරම්භයේදී උන්වහන්සේ දික්කසාදයක් නියම කළේ නැහැ. නමුත් මිනිස්යාගේ තද සිත නිසා ඕනම අපවිත්‍ර දෙයක් පරණ කිවිසුම් විශේෂයෙන්ම අපවිත්‍ර දේවල් සිද්ධ වුණාම පුරුෂයාට තිබුණා දික්කසාද පත්‍රයක් ලෑස්ති කරන්න. දැන් සමහරක් විට මෙවැනි කතාවකුත් තිබුණා. ඒ පරණ කිවිසුමේ ගිහිල්ලා මල කඳක් බලන්න බෑ කාන්තාවකට. භාර්යාවක් නම් ඒ කෙනාට ගිහිල්ලා මල කඳක් බලන්න බෑ. ඒ කියන්නේ මේ ඒකට කවදාවත් සහභාගී වෙන්නට බෑ.
ඉතින් ස්වාමිපුරුෂයා දැක්කනම් එහෙම ඔන්න ඔතන යම් නිවසක මිනිහෙක් මැරිලා දැන් ඒගොල්ලෝ එදා මේ අවමංගල්‍ය දවසක් කියලා දැන් මේ කාන්තාව සමග දික්කසාද වෙන්නට සූදානම් වෙලා සිටින කෙනෙක් නම් ඒ මිනිහයා ඒ සමාජයේ බාහිරට අවිලා කියයි අන්න අර නිවසට පොඩ්ඩක් ගිහිල්ලා එන්නේ කියලා. නිවසට යන අතරදී මේ මිනිහයා ලෑස්ති කර ගන්නවා දික්කසාද වෙන්නට ඒ පත්තරය. ගිහිල්ලා ඒ නිවසට ගිහිල්ලා ඒ මලකඳ බලලා නැවත ආපුවාම කියයි ඔබ අර නිවසට ගියා නේද? මලකඳ බැලුවා නේද? මම ඔබගෙන් දික්කසාද දෙනවා. ඉතින් එවැනි තදසිත මිනිස්යන්ගේ ජීවිතවල තිබුණේ පරණ කිවිසුමේ. අපවිත්‍ර දේවල් වලට ඒගොල්ලන්ට බැරි වුණා යන්න. මල කඳවල් බලන්න බැහැ. ඉතින් මේ ඒ වගේ දේවල් පරණ කිවිසුමේ සිද්ධ වෙනවා. ඒ වගේ බොහෝ දේවල් සිද්ධ වුණා. ඉතින් මිනිස්සු යේසුස් වහන්සේ දැන සිටියා මිනිස්යාගේ තිබුණ තදසිත. ඒ වගේ දේවල් ඉතින් අපි දකින්නේ අලුත් කිවිසුමේ පව අපි දකින්නේ තදසිත ඇතුව සිටින මිනිස්යන්ගේ ජීවිතවල. තවත් අපි උපදේශයක් බලමු යේසුස් වහන්සේ වෙතට ආපු ගෝලයන් කතා කරපු වෙලාව මාක් පොතට හරවමු 10 වෙනි පරිච්ඡේදයට. මාක් 10 වෙනි පරිච්ඡේදයට අපි යමු. පෞද්ගලික උපදේශ කාලවල සම්බන්ධව බලාගෙනයි අපි යන්නේ. පෞද්ගලික උපදේශ ගන්නට යන වෙලාවෙදී අපි සූදානම් වෙන්නට ඕන කරුණු පැහැදිලි කර ගන්නට. අපි දකින්නේ මාක් 10 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ විතර යෞවනයෙක් ඇවිත් කතා කරපු වෙලාවේදී යේසුස් වහන්සේ පිළිතුරක් දුන්නා ඒ යෞවනයාට, ඒ පොහොසත් යෞවනයාට. විශේෂයෙන්ම ඒකේ අදහස් කළා යේසුස් වහන්සේ පැවසුවේ කුරුසේ පණිවිඩයෙන් මිසක් කිසිම විදියකින් ඔබට ගැලවීමක් ලබා ගන්නට බෑ. ඒ පණිවිඩය දුන්නයින් පසුව මේ යෞවනයා දුක් වුණා. මේ යෞවනයා දුක් වී හැරිලා ගියයි කියලා බැලුවා. අපි බලමු 20 වෙනි පදේ. මේ සියල්ල මාගේ යෞවන අවස්ථාවේ පටන් රක්ෂා කළේ මේ උන්වහන්සේට කීවේය. යේසුස් වහන්සේ ඔහු දෙස බලා ඔහුට කතා කොට නුඹට එකක් අඩුය ගොස් නුඹ සන්තක සියල්ල විකුණා දිලිඳුන්ට දීපන්න. ස්වර්ගයේ නුඹට වස්තු ඇතිවන්නේය. නුඹ මා අනුව වරෙන්නයි ඔහුට කීසේක. දිගටම කියවන්න. එහෙත් ඔහුට බොහෝ සම්පත් තිබුණු බැවින් ඔහු ඒ කීම නිසා මුහුණ මැලවී ශෝකෙන් යන්ට ගියේය. ඔව් ඒ කෙනා ශෝකෙන් යන්ට ගියා. 23 වෙනි පදේ. එවිට යේසුස් වහන්සේ අවට බලා ධනවන්තයන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වීම කොපමණ අමාරුදයි ගෝලයන්ට කීසේක. දිගටම කියවන්න. ගෝලය උන්වහන්සේගේ වචනවලට විස්මපත් වූෝය. නමුත් යේසුස් වහන්සේ නැවතත් උත්තර දෙමින් දරුවෙනි වස්තුව කෙරෙහි විශ්වාස කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වීම කොපමණ අමාරුද. ධනවන්තයෙකු ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමට වඩා ඉදිකටු සිදුරෙන් ඔටුවෙකුට යන්ට පහසුයයි කීසේක. ඔහු අතිශයින් මවිත වී එසේනම් ගැලවෙන්න පුළුවන් කාටදයි උන්වහන්සේට කීවෝය. යේසුස් වහන්සේ ඔවුන් දෙස බලා මිනිසයන්ට නම් නුපුළුවන. නමුත් දෙවියන් වහන්සේට එසේ නොවේය. මක්නිසාද දෙවියන් වහන්සේට සියල්ලම පුළුවනයි කීසේක. 28 පේතුරුස් උන්වහන්සේට කතා කරන්නට පටන්ගෙන මෙන්න අපි සියල්ල අත්තර ඔබ වහන්සේ අනුව ආවෙමු යයි කීය. යේසුස් වහන්සේද සැබෑවක් නුඹලාට කියමි. ඔව් දැන් මෙතන අපි දකින්නේ මේ යෞවනයා ඇවිත් යේසුස් වහන්සේට ඇවිත් පැවසුවේ මම හොඳ මිනිහෙක් මට අනුමතය දෙන්න මම කරන හැම දෙයක්ම හරි කියලා. නමුත් පෞද්ගලික උපදේශ ලබා ගන්නට වෙලා ඒ වෙලාවේදී යේසුස් වහන්සේ හැරලා යෞවනයාට කිව්වේ ඔබගේ ධනය ඔබව පාලනය කරමින් සිටින්නේ. නැත්නම් ඔබගේ ඒ වස්තුව තමයි ඔබගේ ජීවිතේ තිබෙන හැම දෙයක්ම. දැන් මෙතන ඇත්තටම තිබුණේ මේ වස්තුවේ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් වස්තුව මේ කෙනාගේ ජීවිතේ රජකම් කරමින් සිටියේ නැත්නම් මේ කෙනාගේ ජීවිතේ පාලනය කරමින් සිටියේ මේ වස්තුවයි. යේසුස් වහන්සේ හැරලා කිව්වේ මනුෂ්‍යයාට ඔබට මේ වස්තු ටික ඔක්කොම ඔබ දීලා මා පසුපස ගෙන කුරුසේ රැගෙන මා අනුගමනය කරන්න. ඒට හේතු මේ මනුෂ්‍යයා විශ්වාස කළේ ව්‍යවස්ථාව හරහා ගැලවෙන්න. දැන් මම බලපුවාම යේසුස් වහන්සේ උත්තර දෙමින් පැවසුවේ 19 වෙනි පදේ උන්වහන්සේ පැවසුවේ කාමයේ ජීවත් වෙන්න එපා, සොරකම් කරන්න එපා, ඒ වගේම ඔබගේ මව්පියන්ට ගරු කරන්න,
වැරදි බොරු සාක්ෂිකාරයෙක් වෙන්න එපයි කියලා පැවසූ කාරණා කීපයක් තිබෙනවා උතන. නමුත් මුල් කොටස කියෙව්වේ නැහැ. දස පනතේ තිබෙන මුල් කොටස. වැදගත්ම කොටස උන්වහන්සේ පැවසුවේ නැහැ මේ මනුෂ්‍යර. උන්වහන්සේ පැවසුවේ 21 වෙනි පදයේ. 21 වෙනි පදේ තමයි උන්වහන්සේ පැවසුවේ ඔබේ ධනයටයි ඔබ নমස්කාර කරන්නේ. ඔබ අනිත් දේවල් හරියට කරාට ඔබගේ ධනයටයි ඔබ নমස්කාර කරන්නේ. මුල් කොටස කිව්වේ පසුව යේසුස් වහන්සේ ඉස්සෙල්ලාම උන්වහන්සේ පහේ ඉඳන් උන්වහන්සේ පහතට ගියේ. දස පනතෙන්. ඒ මුල් හතරම අපි දකින්නේ මේ කෙනා කඩලා තිබුණේ. ධනයටයි මනුස්සයා ප්‍රේම කරන් සිටියේ. යේසුස් වහන්සේ කිව්වේ ඔබ මේ තරම් කාලයක් ඔබ ධනයට ඔබ নমස්කාර කරමින් සිටියේ. ඔබට තිබෙන්නේ එක දෙයක් කරන්න. මා කියන ප්‍රකාරයට මා අනුගමනය කරන්න කුරුසේ රැගෙන නැත්තම් කුරුසේ පණිවිඩය පිළි අරගෙන මා පසුපස්සෙන් ඔබ එන්න. දැන් මේ මනුස්සයා ධනෙ හැම කෙනාට දුන්න අතර වැඩක් වෙන්නේ නැහැ. මනුස්සයා දිලින්දෙක් හරියටයිපත් වෙන්නට යන්නේ. ඒත් දිලින්දෙක් කෙනෙක් මනුස්සයා යන්නේ අපායටයි. නමුත් මේ මනුස්සයාට තිබෙන්නේ ඇත්තටම ඒ ධනයට নমස්කාර නොකර මේ මනුස්සයාට තිබුණ තීරණයක් ගන්න ස්වාමිනී මම ඔබ වහන්සේව අනුගමනය කරනවා. ඉතින් යේසුස් වහන්සේ දන්නවා මනුෂ්‍යයන්ගේ සිත් සහ මනුෂ්‍යයන්ගේ සිතුවිලි මනුෂ්‍යයන්ගේ තිබෙන අදහස් උන්වහන්සේ දන්නවා. ඒ නිසා උන්වහන්සේ හොඳටම දැන සිටියා මේ මනුස්සයා කවදාත් කුරුසේ පණිවිඩය පිළිගන්නේ නැහැ. මේ මනුස්සයා නිතරම එන්නේ මම කරන දේ හරි කියලා අනුමැතිය ලබා ගන්න. යේසුස් වහන්සේට ඇවිත් කිව්වේ කුමක්ද? ඔබ යහපත් කෙනෙක් කියලා. උන්වහන්සේ වෙතට ඇවිත් කිව්වේ 17 වෙනි පදේ යේසුස් වහන්සේට ඇවිත් දන ගසා 17 වෙනි පදේ කිව්වේ යහපත් ආචාර්යනි නැත්තම් කිව්වේ යහපත් ඔබ. ඉතින් යේසුස් වහන්සේ මොකද්ද පිළිතුරක් වශයෙන් දුන්නේ? ඇයි ඔබ මට යහපත් කියලා පවසන්නේ? එක්කෙනෙක් පමණයි යහපත් ඒ තනත්තනම් දෙවියන් වහන්සේ. එක්කෙනෙක් පමණයි යහපත් දෙවියන් වහන්සේ. ඉතින් දෙවියන් වහන්සේගේ පණිවිඩය මෙන්න මෙයයි ඔබට තිබෙන්නේ මා දෙවියන් වහන්සේ යවාපු තනන් වහන්සේව විශ්වාස කරන්න. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්න නෙවෙයි උන්වහන්සේව පිළිගන්නට තිබෙන අද බොහෝ මිනිස්යන් අද নমස්කාර කරනවා. මුදල් වලට নমස්කාර කරනවා. අධ්‍යාපනයට নমස්කාර කරනවා. මට කුරුසේ පණිවිඩය පිළිගන්න බෑ. මගේ අධ්‍යාපනය ඉවර වෙනකන් මට කුරුසේ පණිවිඩය පිළිගන්න බෑ. මොකද මම යාළු වෙලා ඉන්න හිත මිතුරා යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරන නිසා මට යහ විවාහ වෙන්න යා විවාහ වුණාන් පස්සේ මම යේසුස් වහන්සේව පිළිගන්නම්. ඉතින් අපි දකින්නේ මිනිස්යන්ට තිබෙන නොයෙකුත් වස්තු සම්පත් නැත්තම් දේවල් වලට ඒගොල්ලෝ ප්‍රේම කරනවා. මට කැමති සභාවට කැප වෙලා එන්න නමුත් මට බෑ එන්න. මෙන්න යම් හේතුවක් නිසා මට කැමති යේසුස් වහන්සේව පිළිගන්න නමුත් මට මේ කාරණාව නිසා. ඉතින් දෙවියන් වහන්සේ කියන්නේ ඔක්කොම අතහැර උන්වහන්සේ පසුපස්සෙන් එන්න. ඉතින් මේ ප්‍රශ්නේ නැත්තම් මේ පිළිතුර ගෝලයන් කිව්වා අපි මේ සියල්ල අතහැර ඔබ වහන්සේ අනුගමනය කළා. අපට මොකද්ද ලැබෙන්නට යන්නේ? අපට මොකද්ද ලැබෙන්නට යන්නේ? මේ ඔක්කොම අතහැර ස්වාමිනේ අපි ඔබ වහන්සේ අනුගමනය කරනවා. ඉතින් යේසුස් වහන්සේ මොකද්ද පැවසුවේ? ඊට පැහැදිලි 29 වෙනි පදේ. උන්වහන්සේ පැහැදිලිව පැවසුවේ කොහොමද? 29 වෙනි පදේ. සැබෑවක් නුඹලාට කියමි. මා නිසාද සුභාරංචිය නිසාද ගේ හෝ සහෝදරයන් හෝ සහෝදරින් හෝ මව් හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරිය කවරෙක් නමුත් දැන් මේ කාලයේදී ගෙවල්ද සහෝදරයන්ද සහෝදරියන්ද මව්වරුන්ද දරුවන්ද ගම්බිම්ද පීඩත් සහිතව සියක් ගුණයක් හා අනාගත ලෝකයේ සදාකාල ජීවනයද නොලබා නොසිටින්නේය. ඔබ යම් දෙයකින් ඔබ වැළකී සිටින නැත්නම් ඔබ අත්හැර දැම්මනම් උන්වහන්සේ කවදාවත් කියන්නේ නැහැ ඔබට දුකින් ජීවත් වෙන්න වෙයි කියලා. උන්වහන්සේ කිව්වේ මේ ලෝකේ සිය ගුණයක් උන්වහන්සේ අපට දෙනවයි කියලා. මේ ලෝකේ සහ ඊළඟ ලෝකෙත් නැත්නම් මරණයෙන් පසුවත්. ඉතින් උන්වහන්සේ කවදාවත් කිව්වේ නැහැ දැන් ඔබලා අත්හැරෙන්න ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් ආපහු ඔබට ලබා ගන්න බෑ දේවල්. දැන් ඉතින් මේ කාලකන්ණි ජීවිතේ මා සමග ගමන් කරන්න කියලා උන්වහන්සේ කිව්වේ නැහැ. උන්වහන්සේ තදින්ම ප්‍රකාශ කළා කිව්වා මෙන්න මේ ලෝකේ සිය ගුණයක අස්වැන්නක් ඔබට තිබෙනවා. සමහරක් විට ඔබට අකීකරු වෙන්න සිද්ධ වුණා. මාංශයෙන් ඔබට බොහෝසේ ලං වී ප්‍රේම කරන දෙමව්පියන් සහෝදරයන් සහෝදරියන් නැත්තම් ඔබගේ ළඟ පහත නැත්තම් ඔබට යම් දේවල් අයිමි වුණා. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ මේ ලෝකේ ඔබට සිය ගුණයක අස්වැන්නක් තිබෙනවා කියලා. දැන් අපි ඇත්තටම ප්‍රශ්නටයි එන්නේ ඒ පෞද්ගලිකව පේත්‍රුස් ඇවිත් යේසුස් වහන්සේගේ උපදේශයක් ගත්තා. අපි මේ මොකද්ද? අපි මේ ඔක්කොම අත්හැර ඔබ වහන්සේ අනුගමනය කරන අපට මොකක්ද තිබෙන්නේ කියලා. යේසුස් වහන්සේ කිව්වේ ඔබට සිය ගුණයක් තිබෙනවායි කියලා.
සිය ගුණයක ඔබට අස්වැන්නක් තිබෙනවා හැම දෙයකින්ම. ඔබ සමහර වෙලාවට ඔබ යේසුස් වහන්සේ අනුගමනය කරන නිසා යම් දේවල් ඔබට අහිමි වෙලා ඇති. යේසුස් වහන්සේ පිළිගත් නිසා යම් දේවල් ඔබට එන්න තිබුණු දේවල් සමහරක් විට ඒවා හැරලා ගිහිල්ලා ඇති. නමුත් එක දෙයක් ඔබ විශ්වාස කරන්න. දෙවියන් වහන්සේ ඔබට පවසා තිබෙන්නේ කවදාවත් මම ඔබව අත්හැරයන්නේ නැහැ කියලා. උන්වහන්සේ ඔබ සමගයි. උන්වහන්සේ ඔබ ළඟින්මයි. උන්වහන්සේ ඔබ තුලයි සිටින්නේ. උන්වහන්සේ කිසි කාලයක ඔබ අත්හරින්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ පොරොන්දු මෙන්න මෙයයි සිය ගුණයක ආස්වැන්නක්. සිය ගුණයක් ඔබට තිබෙනවා. සමහර මනුෂ්‍යයන්ට කැමති යේසුස් වහන්සේ පිළිගන්න ඔක්කොම හරි ගියයින් පස්සේ. නමුත් සමහරක් අය යේසුස් වහන්සේට ආවේ බොහෝ දේවල් අත්හැරයි. ඒ අය ස්ථිරයි. ඒ අය කියන්නේ අපට තිබුණ දේවල් අපි අත්හැර උන්වහන්සේ පිළිගත්ත. සමහරක් අයට අත්හැරන දෙයක් තිබුණේවත් නැහැ. ඒ අත්හැරන දෙයක් තිබුණ නැතිනම් සමහරක් අය රාජ්‍යයට ආපුවා මේගොල්ලෝ එක එක දේවල් ඒගොල්ලෝ යම් වැරදි විදියට ඒගොල්ලෝ හැසිරෙන්න පටන් ගන්නවා. යම් කැපවීමක් ඇතුව ආපු පුද්ගලයෙක්. ඒ මිනිසයා කියයි මම සිය ගුණයක අස්වැන්නක් උන්වහන්සේගෙන් ලබා ගන්නවා. ඉතින් ඔබ යම් ආයේගේ ජීවිතවල බලපුවම සිය ගුණයක අස්වැන්නක් ලබා සිටින මිනිසයන් නැත්නම් ඒ ආයේගේ ජීවිතවල ආශිර්වාදයෙන් ඒ අය සිටිනවා. ඔබ සතුටු වෙන්න, ප්‍රීති වෙන්න. ඔබ ඒ ගැන ප්‍රීති වෙන්න. ඒ වගේම ඔබ තෝරගන්න ස්වාමිනී මම විශ්වාස කරන ඔබ වහන්සේ පොරොන්දුන දේවල් ඔබ වහන්සේ ඉෂ්ට කරමින් සිටින්නේ. දෙවියන් වහන්සේ මේ ලෝකේ අපි සිටින අවස්ථාවේ දුන් වහන්සේ අපගේ ආශිර්වාදයයි. උන්වහන්සේ අපව අනාථ කරලා නැහැ. උන්වහන්සේ අපව අත්හරින්නේ නැහැ. උන්වහන්සේ අපට කියන්නේ නැහැ මේ කාලකන්ණි ජීවිත අපි ගත කරමු දෙගොල්ල එකතු වී. කරන්න දෙයක් නැහැ දැන්. නැහැ උන්වහන්සේ පැහැදිලි පිළිතුරක් දුන්නා. නිසකව උන්වහන්සේ පැවසුවේ ඔබලා යම් දේවල් අත්හැරෙවිත් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම සිය ගුණයක ආස්වැන්නක් ඔබට තිබෙන බව විශ්වාස කරන්න. සිය ගුණයක් ඔබට තිබෙන බව අදහන්න විශ්වාස කරන්න. අත්හැරලා ඔබට යම් දේවල් ඔබට අකීකරු වෙන්න සිද්ධ වුණා සමහරක් ආයත. යේසුස් වහන්සේ සමග අනුගමනය කරන යේසුස් වහන්සේ පසුපස්සෙන් යන්න. නමුත් උන්වහන්සේ පොරොන්දු වී තිබෙන්නේ සිය ගුණයක ආස්වැන්නක් ඒ සමගම ඔබට තිබෙනවායි කියලා. කවදාවත් දුක් වෙන්න එපා. කනස්සලු වෙන්න එපා. අනේ ස්වාමීන් මේ ගෝලයන්ක පාටම දුක් කරන මේ යෞවනය දිහා බලා මේ ගෝලයන් ප්‍රශ්න කරලා ස්වාමීනි අපට මොකක්ද තිබෙන්නේ? දැන් එයා අයත් සමහරක් දේවල් අත්හැර ආවා. මම විශ්වාස කරනවා පේතුරුස් සාර්ථක මසුන් අල්ලන ව්‍යාපාරයක් කරයි කියලා. සාර්ථක ව්‍යාපාරක හිටියා. ඒ වගේම අපි දකින්නේ ඒ අයට යේසුස් වහන්සේ අයට ආරාධනාවක් දුන්න වෙලාවේදී එයා කිව්වා ස්වාමීනි අපි ඔබ වහන්සේ අනුගමනය කරනවා කියලා. මතියු එයාත් ධනවතෙක්. පවුලුත් ධනවතෙක්. අපි දකින්නේ විශාල ස්ථානවල සිටින මිනිස්යන් යේසුස් වහන්සේ කැඳවුවේ. එයා අය සියල්ල අත්හැර නැත්නම් එයා අය තෝරාගත්තා. එයා තෝරාගත්ත ස්වාමිනිය ඔබ වහන්සේගේ වචනට අපි කීකරු වී ගමන් කරනවා කියලා. යේසුස් වහන්සේ මෙතන සඳහන් කර තිබෙන්නේ අපට සිය ගුණයක අස්වැන්නක් තිබෙනවා කියලා. දැන් එකකින් අදහස් කරන්නේ නැහැ. ඔබගේ මව්පියන් අත්හරින්න අය, ඔබගේ ගෙවල් අත්හරින්න අය නැත්නම් ඔබගේ භාර්යාව දැන් අත්හැරලා ඔබ ගිහිල්ලා තනියම සේවයක් කරන්න ඕනේ කියලා ඔබගේ ස්වාමි පුරුෂයා අත්හැරලා ඔබ ගිහිල්ලා දැන් ඒ වෙනි මිනිස්යන් සාදා තිබෙන දේවල් මෙතන අත්හැරලා තමා කියන්නේ විශේෂයෙන්ම ඔබගේ තිබෙන ආශාව ඒවා මත ඒවා අත්හැර දමා ඔබ කියන්නේ ස්වාමිනී මම ඔබ වහන්සේ සමග ගමන් කරනවා. පළමු කොට උන්වහන්සේගේ රාජ්‍ය ඔබ සොයන විට උන්වහන්සේ ඔබට සියල්ල එකතු කරනවා. දැන් මෙවැනි පද මිනිස්යන් අරගෙන ඒගොල්ලෝ කියන්නේ මගේ දැන් භාර්යාව මං අත්හරිනවා මම ඉබේම දික්කසාද වෙනවා. සම්මට අවශ්‍යතාවයක් නැහැ ජීවත් මම යේසුස් වහන්සේ අනුගමනය කරනවා කියලා දැන් අත්හැර දාලා යනවා. මොන තත්ත්වෙන් හිටියත් හරි කමක් නැහැ දරුවන් 3-4 දෙනෙකුත් ඔබ හදලා ඊට පස්සේ අනේ ඔබ බාර ගන්න මම යේසුස් වහන්සේට එන්නේ කියලා මම යනවායි කියලා අදහසකින් ඉන්න එපා ඔබ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒවා මිනිස්යන් කරන දේවල් ඒ අයට ඒ ජීවිතයේ තිබෙන අභියෝග වලට මුහුණ දෙන්න බැරි නිසා තමයි ඒගොල්ලෝ ওই දේවල් කරන්නේ. නැත්තම් ගිලා බීමත් කමේ ජීවත් වෙන නැත්තම් කිය යේසුස් වහන්සේ මට විශේෂ කැඳවීමක් දුන්නා මගේ භාර්යාවත් දරුවන් 4 දෙනා අත්හැරලා ගිලා සේවය කරන්නයි කියලා. නෑ ඔබ භාර්යාව අස්සම ඉන්නවා නම් එන ඔබට වගකීමක් තිබෙනවා. ඔබට වගකීමක් තිබෙනවා. ඔබ කවදාවත් ඔබ කියන මගේ වගකීම මම ලෙහෙසියෙන් ඒකින් මට ඉවත් වෙන්නට පුළුවන් නෑ. ඇයි මට යේසුස් වහන්සේ කැඳවීමක් දුන්න නිසා බලන්න මේ පදේ කියලා තිබෙන ඔක්කොම අත්හැර දාලා එන්නේ කියලා උන්වහන්සේ. සමහරක් අය මෙවැනි පදේ අරගෙන කියයි මට භාර්යාවන් 100කුත් උන්වහන්සේ දෙයි කියලා. ඇයි උන්වහන්සේගේ 100 ගුණයක් දෙනවයි කියලා මගේ භාර්යාවත් මං අත්හැර ආපුවාම. නැහැ ඒක මාම විශාල බොරුවක් මිනිස්සයාගේ තියෙන ඒ තිබෙන කාමයේ ආශාව නිසා තමයි ওই දේවල් අය කරන්නේ. නමුත් ඒ නිසා තමයි ඒ වචන පැහැදිලිව අපි තේරුම් ගන්න ඕන. මාන්සෙන් අපි අපගේ තිබෙන ආශාවෙන් අපි අත්තර ස්වාමිනී
මගේ භාර්යාවත්, මගේ ස්වාම පුරුෂයාත්, මගේ නිවසේ ඉන්න දරුවන්ුත්, මගේ වාස්තු සම්පත් සියල්ල මම ඔබ වහන්සේට බාර කරනවා. ස්වාමීනි මගේ සිතින් එක මම අරන් මම ඔබ වහන්සේට බාර කරනවා ඒක. මගේ සිතින් මම කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේ කියනවනම් මට මේක දෙන්නේ කියලා මම දෙනවා ස්වාමීනි. දැන් භාර්යාව දෙන්න එපා කාටවත් ඔබ. නමුත් විශේෂයෙන්ම ඔබගේ වාස්තු සම්පත් කවදාවත් කියන්න එපා මට ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මගේ භාර්යාව බාර දෙන්න කියලා ඔබට කියලා. නැහැ ඒක නෙවෙයි උන්වහන්සේ කියන්නේ ඔබගේ සිතේ තිබෙන වාස්තු සම්පතේ තිබෙන ආශාව ඔබ අත්හැරලා කියන ස්වාමීනි මම ඔබ වහන්සේ කැමැත්ත කරන්න කැමැතියි. ඔබ වහන්සේ කැමැත්ත කරන පිණිස මම ජීවත් වෙන්න කැමැතියි. ඔබගේ වහන්සේගේ කැමැත්ත මම කරන්න කැමැතියි. ඒ නිසා මගේ සිතින් අපි තව එක පදයක් බලා අපි නවත්වමු. පළවෙනි පේත්‍රුස් පොතට හරවා අපි කියවමු. අපගේ සිතින් කොහොමද අපි මේ දේවල් කරන්නේ? කියන්නේ අපගේ සිතින් අපි අත්හැර දැම්මු. දැන් යේසුස් වහන්සේ පැවසූ යම් කාරණාවක් ඔබගේ සිතින් ඔබ වෛර වී කෝපයටපත් වෙලා සිටිනවා නම් ඒක මිනි මරණ ක්‍රියාවක් හා සමානයි. ඔබ තෘෂ්ණාවෙන් යම් කාන්තාවක් දිහා බලා යම් ස්ත්‍රියක් දිහා බලා නැත්නම් යම් ලස්සන යෞවන ස්ත්‍රියක් දිහා බලා ඔබ ආශා කරනවා නම් ඇයව ඔබගේ සිතින් ඔබ කාමීත්‍යාචාරණ හෝ නැත්නම් වෛශ්‍යකමක් කළා හා සමානයි. ඒ වාගේම තමයි උන්වහන්සේ අපට පවසා තිබෙන්නේ අපගේ සිතින් මේ වාස්තු සම්පත ඒ කෙරේ ඔබගේ විශ්වාසය තබා සිටිනවා නම් ඒක අත්හැර දමන්න. අපගේ සිත උන්වහන්සේ කෙරේ තබන විට අපගේ වස්තුව උන්වහන්සේ පිට තබන විට අපගේ සිතත් එම ස්ථානෙම තිබෙනට යන්නේ. ස්වාමිනී වස්තුව ඔබ වහන්සේටයි. මගේ තිබෙන හැම දෙයක් ඔබ වහන්සේගෙමයි. ස්වාමීන් මෙච්චරක් කල් මම බලන් හිටියේ මගේ භාර්යාව මම ආරක්ෂා කරමින් සිටි මම බයෙන් හිටියේ කවුරු කෙනෙක් මගේ භාර්යාව සොරකම් කරයි කවුරු කෙනෙක් මට වඩා හොඳ මිනිහෙක් ඇවිල්ලා ඇය ලස්සන නිසා ඇයව අරන් යයි කියලා මම ඒකත් බාර කරනවා ඔබ වහන්සේට මම බය නැහැ ස්වාමීනි ගැනත් මම ඔබ වහන්සේට සියල්ල බාර කරනවා මම දන්නවා ඔබ වහන්සේ මගේ ආරක්ෂාව මම නිවසේ නැති වෙලාවේ මගේ භාර්යාව ඔබ වහන්සේ ආරක්ෂා කරනවා මගේ දූ දරුවෝ ඔබ වහන්සේ ආරක්ෂා කරනවා මම බයෙන් ජීවත් වෙන්නේ ඉතින් අපේ තිබෙන ඒ බය ඒ බිය නැත්තම් අපේ තිබෙන ඒ අර ආශාව නැති කළා තමයි ස්වාමිනී මේක ඔබ වහන්සේට බාරයි මට නෙවෙයි ස්වාමිනී මේ ඔබ වහන්සේගේ දරුවන් අපි ඔක්කොම පවුලක් හැට ඒකෙන් අපි වගකීමෙන් අපි ඈත් වෙන එක නොවේ නමුත් අපට තිබෙනවා වගකීම් හරි ලෙස ඉටු කරන්න නමුත් අපි තේරුම් ගන්නට ඕන අපගේ සිතින් අපි තෝරා ගන්නට ඕන දෙවියන් වහන්සේට මුල් තැන දෙන්න අපගේ ජීවිතේ හතරවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ අපි කියවමු අපි ඊළඟ කාරණා අපි ඊළඟ සතිය බලමු අපි ඊතුරු කාරණා. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ මාංශයෙන් අපුදෙසා වදවින්ද බැවින් මාංශයේ ඉතිරිව තිබෙන කාලයේ තවත් මිනිසයන්ගේ තෘෂ්ණාව ලෙස නොව දෙවියන් වහන්සේ කැමැත්ත ලෙස ජීවත් වන පිණිස එම සිත ආයුධයක් කොට පැලඳ ගනිල්ල. එම සිත ආයුධයක් කොට පැලඳ ගන්න. එම සිතින් දැන් ක්‍රිස්තුස් වහන්සේ වදවින්ද ඔබ වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේ ඒ කියන්නේ අදහස් කරන්නේ ඔබට ඒක ආයුධයක් කොට පැනඳ ගන්න. ඒ කියන්නේ ඔබ කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක ආයුධයක් කොට කරගන්න කියලා ඔබගේ මනසෙන් ක්‍රිස්තුස් වහන්සේ මා තුල මං වෙනුවෙන් උන්වහන්සේ මරණයට පත් වුණ බව මං විශ්වාස කරන මම කුරුසපත් වුණා හා සමානයි. මම ඒ ආකාරව මම සිතන්නේ. දෙකටම බලමු. මක්නිසාද මාංශයෙන් වදවින්ද තැනැත්තේ පාපයෙන් නිදහස් වී සිටී. මාංශයෙන් වදවින්ද නම් ඔබ පාපයෙන් නිදහස් වෙන බොහෝ මනුෂ්‍යයන්ගේ ජීවිතවල පව් තවමත් තිබෙන්නේ මාංශයෙන් නැත්නම් එයාය වද විඳින්න නැති නිසා මාංශ වද විඳිනවා කියලා කියන්නේ විශේෂයෙන්ම මෙම ආයුධය නැත්නම් මෙම මනසක් ඇතුව ක්‍රිස්තුස් වහන්සේ විශාල මිලයක් ගෙවුවා මං වෙනුවෙන්. ඒ නිසා මේ දේ මම සිහි කරනවා නිතර මම කල්පනා කරන්නේ ස්වාමිනී ඔබ වහන්සේ විශාල මිලයක් ගෙවුවා මේ ශරීරය මිලදී ගන්න. මේක ඔබ වහන්සේගේ ශුද්ධ මාලිගාවයි. මේ ශරීරය ඔබ වහන්සේගේ ශුද්ධ මාලිගාව නිසා ඔබ වහන්සේගේ මහිමය සඳහායි මම ජීවත් වෙන්න තෝරාගෙන තිබෙන්නේ. මේ ශරීරය ඔබ වහන්සේ ඉතින් මා දකින්නේ ඒක මාංශයෙන් වදවින්ද කෙනා නැත්නම් ඔබට ඔබගේ මනසෙන් මේක ආයුධයක් කරගත්තාම ඔබ නැවත ඒ අන්තිම කොටස කියවන්න පොඩ්ඩක් දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වන පිණිස එම සිත ආයුධයක් කොට පැලඳ ගනිලා එම සිත ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන් මරණයට පත් වුණ එක එම සිත කොයිතරම් වැද අපේ සිතේ තිබෙන ඒ වස්තු සම්පත් වලට ආශාව ඒ තිබෙන ඒ බොහෝ දේවල් තිබෙන ආශාව අපි ස්වාමිනී මම එම සිත පැලඳ ගන්නවා. ස්වාමීනි මට අවශ්‍යතාවයක් නැහැ මේ සියල්ල ඔබ වහන්සේටයි. සමහර මනුෂ්‍යයන් බයිබල් පාඩමකටත් දෙන්නේ නැහැ මොකද එයාගේ වස්තු දාලා එන්න කැමති නැති නිසා. ගෙදර ඉන්න දේවල් එයාට වැදගත්. ගෙදර තිබෙන දේවල් එයාට වැදගත්. අපි ඒව බලා ගන්නත් එපා.
මට එන්න කැමති හරි ආසයි මට බයිබල් පාඩමකට එන්න හරි ආසයි හොඳ දේශනා. නමුත් අර මගේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා හරි ගණන් ඒගොල්ලෝ 25000ක් වුණා එක්කෙනේ මට ඒ දෙන්න දාලා එන්න බෑ. කවුරුවත් නැහැ දාලා එන්න. සමහර අයට තිබෙන දේවල් ආශාවන් මොනවා වුණත් කමන්නේ දෙවියන් වහන්සේගේ දේවල් වලටත් මට බෑ ඒව දාලා එන්න. සමහරකට හොරෙක් එන්න පුළුවන් ඇවිල්ලා මගේ තියෙන දේවල් අරන් යන්න. සමහරකට එච්චර දෙයක්වත් නැහැ උස්සන් යන්න ඔබේ ගෙදරින්. නමුත් ඔබ කියයි ඒව දාලා එන්නත් බෑ මට. දෙවියන් වහන්සේ කියන්නේ ඔබගේ සිත වෙනස් කරගන්න. එම ආයුධයක් කරගන්න. එවිට ඔබ මාංශික වද විඳිනවා නම් ඔබ කවදාවත් පාපයට ලක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දෙවියන් වහන්සේ කියන ඔබ සියල්ල අත්හැර මා අනුගමනය කරනවා නම් ඔබ කිසි කලක ඔබට අඩුවක් වෙන්නේ නැහැ. සිය ගුණයක වැඩිවීමක් වෙනවා මිසක්.